හරි අපි කතා කරන්නේ එන්නේ කේස් 16 ශ්‍රී ලංකා ගෙනුම් කරන ප්‍රමිතාංක 16 කියන්නේ දේපල පිළියත හා උපකරණ කියන ප්‍රමිතිය තමයි අද කතා කරන්නේ. ඔය බලමු එල් කේස් 16 නැත්නම් මේක ඇතුළත් වෙන්නේ මේ නිර්වචන සම්බන්ධයෙන් මුලින්ම දැනගන්න. මොකද ඒ කේස් 16 කියන ප්‍රමිතියේ එක එක item සම්බන්ධයෙන් නිර්වචන කිහිපයක් තියෙනවා. මේවා අපි ටිකක් මතක තියාගන්න ඕන. මුලින්ම කියනවා දේපල පිළියත හා උපකරණ. මොනවද දේපල පිළියත හා උපකරණ කියලා කියන්නේ? දේපල පිළියත හා උපකරණ. දේපල පිළියත හා උපකරණ. එල්ගේස් 16 කියනවා දේපල පිළියත හා උපකරණ කියලා කියන්නේ භාණ්ඩ නිෂ්පාදනයේදී හෝ සේවා සැපයීමේදී භාවිතයට ගැනෙන හෝ අන් අයට කුලියට දීමට පවතින හෝ ආයතනයක් පරිපාලනමය කාර්යයන් සඳහා ලබා ගන්නා එක් ගිණුම් කාලච්ඡේදයකට වඩා භාවිතා කිරීමට අපේක්ෂිත වත්කම් වලට කියන මොනවාද දේපල පිළියත හා උපකරණ කියන්නේ. හරි මේක මොබ නෙවෙයි කියන්නේ එල්කේස් 16 තමයි කියන්නේ. හරි එල්කේස් 16 ප්‍රමිතිය කියනවා දේපල පිළියත හා උපකරණයක් කියලා කියන්නේ මොකක්ද එක්ක භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී හෝ සේවා සැපයීමේදී භාවිතයට ගන්නවා. එහෙමත් නැත්නම් අන් අයට කුලියට දීමට පවතින. ඒ කියන්නේ හයර් එකට දෙනවා කියලා කියන්නේ ඒ හයර් එකට දීමට පවතින හෝ ආයතනයක් පරිපාලනමය කාර්යයන් සඳහා ආයතනයේ පරිපාලන කටයුතු සඳහා ලබා ගන්න එක් ගිණුම් කාලච්ඡේදයකට වඩා භාවිතා කිරීමට අපේක්ෂිත වත්කම් වලට අපි කියනවා මොනවාද දේපල පිළියත හා උපකරණ කියලා. ගුජාම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර මෝටර් රථ මේ උදාහරණ විදිහට අපිට දෙන්න පුළුවන්. ඊළඟට පිරිවැය මොනවද පිරිවැය කියන්නේ? පිරිවැය කියලා කියන්නේ වත්කමක් අත්පත් කරගත් අවස්ථාවේදී හෝ අදාළ වත්කම ඉදිකරන ලද අවස්ථාවේදී අත්පත් කර ගැනීම වෙනුවෙන් හෝ ඉදිකිරීම වෙනුවෙන් ගෙවන ලද හෝ ගෙවීමට එකඟ වූ මුදල් හෝ මුදල් සමාන දෑ හෝ දෙන ලද වෙනත් ප්‍රතිෂ්ඨාවක සාධාරණ වටිනාකමට අපි කියන අංකක්ද පිරිවැය කියන්නේ. හරිද? වත්කමක් අත්පත් කරගන්න අවස්ථාවකදී වත්කමක් අපි ගන්න අවස්ථාවකදී එහෙම නැත්නම් ඒ අදාළ වත්කම ඉදිකරන ලද අවස්ථාව. ඒ කියන්නේ ගොඩනැගිල්ලක් නම් ඉදිකරන අවස්ථාවේදී. හරිද? අත්පත් කර ගැනීම වෙනුවෙන්. අපි ඒක මිලදී ගැනීම වෙනුවෙන් හෝ එහෙම නැත්නම් ඉදිකිරීම වෙනුවෙන්. හරිද? ගෙවන ලද හෝ ගෙවීමට එකඟ. දැනට ගෙවලා තියෙන ප්‍රමාණය හෝ ගෙවීමට එකක වෙලා තියෙන මුදල් හෝ මුදල් සමාන දේවල්ට කියනවා. හෝ දෙන ලද වෙනත් ප්‍රතිෂ්ඨාවක සාධාරණ වටිනාකමට අපි කියනවා මොකක්ද? පිරිවැය කියලා නිර්වචනය කරනවා. ඊළඟට ක්ෂය වීම කියන තියෙනවා. ක්ෂය මොකද ක්ෂය වීමක් කියලා කියන්නේ? ක්ෂය වීමක් කියලා කියන්නේ වත්කමක ක්ෂය වන අගය එහි ප්‍රයෝජනවත් ජීව කාලය පුරා ක්‍රමවත් ලෙස විභජනය කිරීම ක්ෂය වීම ලෙස හඳුන්වනවා. මේ වත්කමක් ගත්තහම මේ වත්කමේ ක්ෂය වන අගය ඒ ඵලදායි ජීව කාලය පුරාම ක්‍රමවත් විදිහට විභජනය කරනවා නම් අපි ඒකට කියනවා මොකක්ද? ක්ෂය වීම කියන්නේ. ඊට පස්සේ ක්ෂය කළ හැකි අගය. ඒ කියන්නේ ක්ෂය කළ හැකි අගය කියලා කියන්නේ වත්කමක පිරිවැය හෝ පිරිවැය වෙනුවට හඳුනාගෙන නැති හෝ ආදේශ කර ඇති අගයෙන් අවශේෂ වටිනාකම හෙවත් සොන්වුන්නාගේ අඩු කළ පසු ලැබෙන වටිනාකම ක්ෂය කළ හැකි අගයේ විදිහට අපි හඳුනනවා. හරිද? වත්කමක පිරිවැය හෝ පිරිවැය වෙනුවට හඳුනාගෙන ඇති. ඒ කියන්නේ සාධාරණ වටිනාකම ටිකක් වෙන්න පුළුවන්. ඔහු ආදේශ කර ඇති අගයෙන් අවශේෂ වටිනාකම හෙවත් සුන්බුන්නාගේ සුන්බුන්නාගේ අඩු කරාට පස්සේ ලැබෙන වටිනාකමට අපි කියනවා මොකක්ද? ක්ෂය කළ හැකි අගය කියලා හඳුන්වනවා. පිරිවැය සුන්බුන්නාගේ අඩු කරාට පස්සේ ලැබෙන වටිනාකමට කියන්නේ මොකක්ද? ක්ෂය කළ හැකි අගය. ධාරණ වටිනාකම. ධාරණ වටිනාකම කියලා කියන්නේ වත්කමක් වෙනුවෙන් කරන ලද ක්ෂයවල ඒ කෙහෙවත් සමුච්චිත හා සමුච්චිත හානි කරන අලාභ වත්කමක පිරිවැයෙන් හෝ ප්‍රත්‍යාකරණ අගයෙන් අඩු කිරීමෙන් පසු ලැබෙන අගය වත්කමේ ධාරණ වටිනාකම ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ වත්කමක පිරිවැයෙන් ඒ ක්ෂයවල සමුච්චිත එකතුව නැත්නම් සමුච්චිත ක්ෂය නැත්නම් සමුච්චිත හානි කරන අලාභය. හරි සමුච්චිත ක්ෂය සමුච්චිත හානි කරන අලාභය දෙකම අඩු කරාට පස්සේ ලැබෙන වටිනාකමට අපි කියනවා මොකක්ද? ධාරණ වටිනාකම කියලා කියන්නේ. මේව දන්නවා ඔයාලා. හරි දැන් නිර්වචනය කරන්නේ කොහොමද කියලා චුට්ටක් බලාගෙන යන්න.
ඊළඟට සාධාරණ අගය කියලා කියන්නේ දැනුමක් හා කැමැත්තක් ඇති පාර්ශ්වයන් දෙකක් අතර අතීදුරින් අතුරිතුරින් වූ ගනුදෙනුවකදී වත්කමක් හුවමාරු කළ හැකි අගය හෝ වගකීමක් බේරුම් කිරීම සඳහා ගෙවනු ලබන වටිනාකම සාධාරණ අගය ලෙස හඳුන්වනවා. හරි, දැනුමක් හා කැමැත්තක් ඇති පාර්ශ්වයන් දෙකක් අතර. ඒ කියන්නේ දැනුමක් සහ කැමැත්තක් දෙපාර්ශ්වය අතර තියෙන්න ඕන හොඳ දැනුමක් මේ ගනුදෙනුව සම්බන්ධයෙන්. ඒ වගේම දෙපාර්ශ්වයම කැමැති වෙන්නත් ඕන. අතීදුරින් සිදුවන ගනුදෙනුවක්. ඒ කියන්නේ ළඟින් සිදුවන ගනුදෙනුවකදී වත්කමක් හුවමාරු කර හැකි අගය හෝ වගකීමක් බේරුම් කිරීම සඳහා ගෙවනු ලබන වටිනාකමට අපි කියන සාධාරණ අගය කියලා. හරිද? ගොඩාක් වෙලාවට මේ සාධාරණ අගය නම් වාහන විකුණද්දී ගැනුම්කරු සහ විකුණුම්කරු හොඳටම දන්නවා මේ වාහනය ගැන. ඒ දෙන්නම හරි කැමති. ඉතින් ඒ දෙන්න අර හිත මිතුරුකම මත කිසියම් වෙළඳපොළ වටිනාකමට වඩා අඩු වටිනාකමකට හුවමාරු කරගන්නවා. ඒකට තමයි සාධාරණ අගය කියලා කියන්නේ. ඊළඟට අවශේෂ වටිනාකම නැත්නම් සොනුබුන් අගය කියනවා. සොනුබුන් අගය කියලා කියන්නේ මේ වත්කමක ඵලදායී ජීව කාලයේ අවසානයේදී එම වත්කම ඉවත් කිරීමෙන් ලබාගත හැකි වේයි අපේක්ෂිත ශුද්ධ වටිනාකම අවශේෂ වටිනාකම ලෙස හඳුන්වනවා. හරි, වත්කමක ඵලදායී ජීව කාලයේ තියෙනවානේ. ඒක අවසානයේදී වත්කම ඉවත් කිරීමෙන් ලබාගත හැකි වේයි අපේක්ෂිත ශුද්ධ වටිනාකමට මොකද්ද කියන්නේ? අවශේෂ වටිනාකම නැත්තම් සොනුබුන් අගය කියලා කියන්නේ. ඕනෑම වත්කම ඵලදායී ජීව කාලේ අවසන් වුණාට පස්සේ ඒ වත්කම විකුණලා එහෙම නැත්තම් හොමනු කළා මොනවා හරි කරලා ඉවත් කිරීමෙන් අපිට ගන්න පුළුවන් වටිනාකමද සොනුබුන් අගය. ඒක සමහර වත්කම් වලට තියෙනවා, සමහර ඒවාට නැහැ. හරි, තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. එනම් ඵලදායී ජීව කාලයේ අවසානයේදී එම වත්කම ඉවත් කිරීමෙන් ලබාගත හැකි වේයි අපේක්ෂිත වටිනාකමෙන් ඒ ඉවත් කිරීම සඳහා දැරීමට සිදු වෙත අපේක්ෂිත පිළිවෙල අඩු කළ පසු ලැබෙන ඵලදායී ජීව කාලය කියලා කියන්නේ අදාළ වත්කම නියමිත තත්ත්වයෙන් භාවිතා කිරීමට අපේක්ෂිත කාලය හෝ වත්කමෙන් ලබා ගැනීමට අපේක්ෂිත නියමයෙන් ප්‍රමාණය ලබා ගැනීමට ගත වනු ඇතැයි බලාපොරොත්තු වන කාලයට කියන අපි ඵලදායී ජීව කාලය කියන්නේ. ෆොටෝකොපි මැෂින් එකක් ගත්තොත් එහෙම ඒකෙන් ගන්න පුළුවන් කොපි ප්‍රමාණය. හරිද? ෆොටෝකොපි මැෂින් එක ගන්න පුළුවන් print outs ගන්න පුළුවන් මේ කොපි ගන්න අනුව තමයි ඒකේ ඵලදායී ජීව කාලය තීරණය වෙන්නේ. යන්ත්‍රයක් ගත්තොත් එහෙම ඒ යන්ත්‍රය අපිට භාවිත කරන්න පුළුවන් කාලය. වාහනයක් ගත්තොත් ඒක භාවිත කරන්න පුළුවන් කාලය. ගොඩනැගිල්ලක ඵලදායී ජීව කාලය අවුරුදු කීයක් කියලාද අපි කියන්නේ සාමාන්‍යයෙන්? සාමාන්‍ය ගොඩනැගිල්ලක් ගත්තොත් ඒකේ ඵලදායී ජීව කාලය අවුරුදු කීයක් විතර වෙනවද? yes ගොඩනැගිල්ලක ඵලදායී ජීව කාලය සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක ඵලදායී ජීව කාලය අවුරුදු කීයක් වෙනවද? අවුරුදු 20ක් කියලා අපි තක්සේරු කරනවා. සාමාන්‍ය ගොඩනැගිල්ලක ඵලදායී ජීව කාලේ තියෙන උපරිම අවුරුදු 20ක් වගේ. ඊට පස්සේ මෝටර රථයක් T3 wheel එකක් වගේ වීල් බොලෝරියක් වගේ එකක් ගත්තොත් එහෙම ඒකේ ඵලදායී ජීව කාලය අවුරුදු 5ක් වෙනවා. යන්ත්‍රයක් වගේ එකක් ගත්තොත් ඒ වගේ තියෙන අවුරුදු 3ක් 4ක් වගේ. අර එක යන්ත්‍රයට ඕන වෙනස් වෙනවා. දැන් CT ස්කෑන් එකක් ගත්තොත් එහෙම ඒකේ තියෙන අවුරුදු 4ක් 5ක් වගේ කාලයක්. අන්න ඒක ඒ වත්කම නියමිත තත්ත්වෙන් ඒ කියන්නේ අලුත් වැඩියාවක් කරන්නේ නැතුව නියමිත තත්ත්වෙන්ම භාවිතා කරන්න පුළුවන් කාලයට තමයි ඵලදායී ජීව කාලය කියන්නේ. හැබැයි මේ අවුරුදු කියන්නේ ගොඩනැගිල්ල 20යි කියලා කියනකොට වල එතන ඇති සමහර වෙලාවට ඔයාලගේ ඉස්කෝලේ තියෙන ගොඩනැගිලි වුණත් අවුරුදු 100ක් විතර පරණ ගොඩනැගිලි ඇති. හරිද? හැබැයි ඒව හොඳ තත්ත්වයේ තියෙනවා. හැබැයි ඒ ඵලදායී ජීව කාලේ අවුරුදු 20න් පස්සේ ඒක ෂෙයා කරලා අයින් කරන්න ඕනේ. හැබැයි දැනටත් ඒක භාවිතා කරගෙන යනවා. ඒකට ඔයාලට මේක දැන් ප්‍රශ්නයක් වෙන්නේ නැති නෑ. මේකෙදි මේ ඵලදායී ජීව කාලය කියලා කියන්නේ අර අවුරුදු 20. එතකොට ඒ අවුරුදු 20 තමයි නියමිත තත්ත්වයෙන් අපිට භාවිතා කරන්න පුළුවන්. හරිද? අවුරුදු 20 පෙන්නට පස්සේ කොහොමත් ওই වත්කම අපිට භාවිතා කරන්න බෑ. එහෙනම් කොහොමද අවුරුදු 100ක් විතර මේ ගොඩනැගිල්ල භාවිතා කරන්නේ? නැවත අලුත් වැඩියා කරනවා. නේ අලුතෙන් සීට් මේ අලුතෙන් බහලා ගහනවා, බිත්ති බදිනවා, බිත්ති පොකුරලා තියෙන ඒවා වහදනවා, පැච් තියනවා නම් ඒවා වහනවා. හරිද? අලුතෙන් තින්ත ගන්නවා, ටයිල් අල්ලනවා. තියෙන ගොඩනැගිල්ලම නැවත නවීකරණය කර මොකද කරන්නේ? ඉදිරියට පවත්වාගෙන යනවා. ඒ හින්දා ඵලදායී ජීව කාලේ අපිට ක්‍රමානුකූලව ඔය අලුත් වැඩියා කිරීම තුලින්
වැඩි කරගෙන යන්න පුළුවන්. හරිද? ඉතින් බලන්න සමහර වෙලාවට 2000 2001 විතර ගෙනම් ත්‍රිවිල් අදටත් පදින. අර ටූ ස්ට්‍රෝක් එහෙම තියෙන පුටු ගාලා යන්නේ. අන්න ඒවා 2000 විතරනේ ගෙනත් තියෙන්නේ. ඒවත් දැන් අදට යන්නේ. හැබැයි ඒවා ඒ ගෙනාපු කාලෙන්ද ගෙනලා අවුරුදු 5ක් යනකොට ඒක ඉවත් කරන්න ඕනේ. හැබැයි ඒවා ඉවත් කරලා නැහැ. අදටත් පාවිච්චි කරනවා. කොහොමද ඒ පාවිච්චි කරන්නේ? නැවත මේ බල්ලුත් එළියක් කරනවා. ඒක ගොඩක් දැකලා ඇති. ඔය ටූ ස්ට්‍රෝක් එකේ වීල් එහෙම සමහර වෙලාවට සති ගණන් කරච්ච වලට දාලා තියෙනවා. ඇයි? ඒව අලුත් එළියා කරන්න ඕන. අලුත් එළියා කරත් තමයි ඒක ඉස්සරහට ගෙනියන්න පුළුවන්. හරිද? අර මේකප් එක දාගෙන යන්න ඕන. කොච්චර වයසට ගියද නැහැ අර මේ නේ මොකද කියන්නේ කොච්චර වයසට ගියත් අර මේකප් එක දැම්මම අර නාකි ගතිය යන්නේ නැහැ. ඒක තියෙනවා. හරිද? ඉතින් ඒ වගේ තමයි ටෝ ස්ට්‍රොක් එක. ඒවටත් අර සෞතු ගතිය තාම තියෙනවා. හැබැයි මොකද කරන්නේ? අලුතෙන් මේ එක එක කැලි බෙලි ගහලා පාඩ කර එන්ජින් එකට කැලි දාලා හදා දුවනවා. ඉතින් බලදායි ජීවිතේ මොකද කරන්නේ? වැඩි කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හරිද? නිශ්චිත සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම තියෙන්නේ ගොඩනැගිල්ල අවුරුදු 20යි, වාහනය කරන අවුරුදු 5යි, යන්ත්‍රයක අවුරුදු 3ක් 4ක් වගේ එහෙම තියෙන්නේ. දේවල් පිළිත උපකරණ හඳුනා ගැනීම. කොහොමද දේවල් පිළිත උපකරණ හඳුනාගන්නේ? හඳුනා ගන්නකොට මුලින්ම කරන්න තියෙන්නේ අපිට මේක හඳුනා ගන්න පුළුවන් ක්‍රම දෙකක් නැත්නම් ප්‍රධාන වශයෙන් ලක්ෂණ දෙකක් ගැන කියනවා මෙතන. කියන්නේ කොන්දේසි දෙකක්. විශේෂයෙන් මේක කොන්දේසි දෙකක් හඳුනා ගන්න ඕනේ. එකක් තමයි අයිතමේ හා බෙදුණු ආර්ථික ප්‍රතිලාභ අනාගතයේදී ව්‍යාපාරය තුළට ගලා ඒමේ භාව්‍යතාවයක් තියෙනවා. ඒකේ දැන් අපි ගන්න මේ අයිතමේට හරිද? දේපල පිළිත උපකරණ කියලා හඳුනා ගන්න අයිතමේට ආර්ථික ප්‍රතිලාභ අනාගතයේදී ව්‍යාපාරයට ගලා ඒමේ හැකියාවක් තියෙනවා. අනාගතයේදී ඒ අපි හඳුනගන්න ඒ අයිතමේ නිසා ව්‍යාපාරය තුළට එක්ක සල්ලි ගලාගෙන එන්න ඕන. හරිද? නැත්නම් ලාභ උත්පාදනය කරන්න ඒක දායක වෙන්න ඕන. මොන හරි කමන්නේ ආර්ථික ප්‍රතිලාභයක් ව්‍යාපාරයට ගලාගෙන ඒමේ හැකියාවක්, භව්‍යතාවයක් කියන්නේ හැකියාවක් තියෙනවා. ඒක එක කොන්දේසියක්. දෙවෙනි කොන්දේසි තමයි ව්‍යාපාරයේ විසින් එම වත්කම වෙනුවෙන් දරන ලද පිළිපෙ විශ්වාසතායි ලෙස ගැනීම හැකි විය යුතුයි. හරි හරියටම විශ්වාසයෙන් කියන්න ඕන අපි මේ වත්කම නැත්නම් ඒ අයිතම වෙනුවෙන් කොච්චර පිළිවෙක් දරලා තියෙනවද කියලා. හරි අඩමාණයට කියන්න බෑ. දැන් බිල්ඩින් එකක් හදනවා. ඔකට ලක්ෂ 20ක් විතර යන්න ඇති කියලා එහෙම කියන්න බෑ. ලක්ෂ 20 නම් 20යි. හරිද? ආයේ දෙන්නෙක් නැහැ. කවුරු හරි කෙනෙක් ගෙන් මේ එක්සාම්පල් එකක් කියන්නේ හරිද? එක්සාම්පල් එකක් කියන්නේ උදිර ගත්තොත් මෝටර රථයක් අපි ගන්නවා බැංකුවකින් ලෝන් එකක් දාලා. හරිද? වෑන් එකක් හරි ත්‍රිවීල් එකක් හරි මොකක් හරි එකක්. අරගෙන ගන්නකොට අපි කෙලින්ම කියනවනේ බැංක් එකට ගිහින් ලෝන් එක ගන්නකොට කියනවා කාට කීයද ඕන ලෝන් එක. එතකොට අපි කෙලින්ම කියනවා මේ වත්කමකට අපි ගන්න මෝටර රථේ හරි වීල් එකේ හරි මොකේ හරි ඒ වත්කමේ වටිනාකම ඒකේ ලක්ෂ 20යි වටිනාකම ලක්ෂ 10යි ලක්ෂ 5යි ලක්ෂ 3යි එහෙම කියන ලක්ෂ 5යි බැංකුවට ගිහින් කියනවා ලක්ෂ 5යි කියන්නේ. එතකොට බැංකුව ලක්ෂ 5ක ණය තමයි අනුමත කරන්නේ. අපි කියනවාද ලක්ෂ 5ක් විතර දෙන්නකෝ. දෙයිද? ලක්ෂයක් විතර දෙන්නකෝ. ඊට වඩා එපා. දෙන්නකෝ. දෙයිද? දෙයි නෙවෙයි 10 එදවයි. හරි විශ්වාසනීය ලෙස කියනවා. අන්න ඒ වගේ තමයි ව්‍යාපාරයේ විසින් වත්කම වෙනුවෙන් දරන ලද පිරිවැය. ඒක බැංකුව ණයක් කරගෙන ගන්නත් වෙනවා ඉතින්. එහෙම නැත්නම් සල්ලි දාලා ගන්නවා වෙන්නේ. කොහොම නොවත්ත් විශ්වාසනීය ලෙස මනින්න බැරි නම් ඒක නැත්නම් මේ දීපල පියතෝපකරණයක් විතර හඳුන ගන්න බෑ. ඉතින් ඔන්න ඔය කියන කාරණා දෙක අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙන්න ඕනේ. ඉෂ්ට වෙන්නේ නැත්නම් මේක දීපල පියතෝප උපකරණයක් විතර හඳුන ගන්න බෑ. ඕක චුට්ටක් මතක තියාගන්න. ඊට පස්සේ ව්‍යාපාරය විසින් සියලු දේපල පිළිතා උපකරණ වලට දරනු ලබන පිරිවැය ඒව දරනු ලබන අවස්ථාවේදීම හඳුනාගත යුතුයි. මොකක් හරි ව්‍යාපාරයක් දේපල පිළිත උපකරණ වලට
පිරිවේ දරන වෙලාව, ඒ කියන්නේ සල්ලි ගෙවන වෙලාව නැත්නම් මුදල් ගෙවන වෙලාව. හරිද? සල්ලි ගෙවන වෙලාව, පිරිවේ දරන වෙලාවෙදිම ඒක පිරිවේ හඳුනා ගන්නවා. හරි. අය හෙට අනිද්දා හයින් අනිද්දා පස්සේ ඒක ඕනේ ගොඩනැගිල්ල හදලා ඉවරනාට පස්සේ හඳුනා ගන්න. ඒ කතන්දර හරියන්නේ නැහැ. ගොඩනැගිල්ල බවුඩේෂන් එක දානකොට මේ බීම් ගහනකොට ඒවට ගිය වියදම් පිරිවේ විදියට හඳුනා ගන්න ඕන ඒ ගොඩනැගිල්ල. හරිද? ගොඩනැගිල්ල හදලා ඉවරනාට පස්සේ ඒක පිරිවේ විදියට හඳුනා ගන්න ඒ කතන්දර හරියන්නේ නැහැ. හරිද? මෝටර රථයක් ගන්න යනවා ලීසින් එකට ගිහලා බැංකුව ලෝන් එකක් අපි දානවා. හරිද? ඒ ලෝන් එකක් දාලා ගන්න. එතකොට ලෝන් එක හම්බුනට හම්බෙන අවස්ථාවෙදී තමයි පිරිවේ හඳුනගන්නේ. හරිද? එහෙම නැතුව ලෝන් එක දාලා ඇවිල්ලා මේ වාහනේ ගන්න සේල් එකට යන සේල් එකට ගිහින් වාහනේ අරගෙන කතර ගිහලා පොල් ගහලා තා කොහෙද යන්නේ? නාගදීපේද? වාහන ගත්තාම යන්නේ. එහෙ ගිහිල්ලා හරිද? එහෙත් පොල් ගහලා පොල් රට වටේම තියෙන දේවල් ගන්න ගිහින් පොල් ගහලා ඇවිල්ලා ආවට පස්සේ තේපල පිටේත උපකරණ කියලා හඳුනගන්න බෑ. හරිද? ලීසින් එක දැන් මේ කොයි වෙලාවෙද? අන්න ඒ අවස්ථාවේ තමයි මේකේ ද්විපල පිළියෙතක් හා උපකරණයක් කියන එක හඳුනගන්න. ආයි පස්සට කල් දාන්න එහෙම බෑ. ඒක හදපු වෙලාවේ නැත්නම් ඒකට පිළිවෙල අපි දරන්නේ කොයි අවස්ථාවේද? ඒ අවස්ථාවේදී හඳුනා ගන්නවා. මේක හඳුනා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. හරිද? මුල් මේ දේවල් පිළියෙත හා උපකරණ පිළිවෙල හඳුනා ගන්න පුළුවන් අපිට ක්‍රම දෙකක් නැත්නම් පිළිවෙල වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මුල් වරට දරන පිළිවෙල සහ අනිත් එක පසු කාලීනව දරන පිළිවෙල. හරිද? ඔයාලට ප්‍රශ්න ඉන්නේ මෙන්න මේ පසු කාලීනව දරන පිළිවෙල. ඕක තමයි පොඩක් අර කේස් යන්නේ නේද? අරක ප්‍රශ්නයක් නෑ. මුල් වරට දරන පිළිවෙල අවුලක් නෑ. හරි බලමු අපි මුල් වරට දරන පිළිවෙල කියන්නේ මොකක්ද කියලා. මුල් වරට දරන පිළිවෙල කියලා කියන්නේ දේවල පිළිවෙත උපකරණ අත්පත් කර ගැනීමට හෝ ඉදිකිරීමට දරන ලද වියදම් වත්කම් ලෙස සලකා ප්‍රාග්ධනිත කළ යුතුයි. ඒ කියන්නේ මුලින්ම අපි මේ වත්කම මිලදී ගන්නකොටම දරන වියදම් තියෙනවා. ගොඩනැගිල්ලක් නම් ඒක හදනකොටම දරන වියදම් තියෙනවා. අන්න ඒව තමයි කියන්නේ මුල් වරට දරන පිළිවෙල කියන්නේ. හරිද? කියන්නේ බැංකු ලෝන් එකක් දාලා මේ වෑන් එකක් ගන්න. අන්න ඒ වෑන් එකට අපි දරන සම්පූර්ණ වියදම තමයි මුල් වරට දරන පිළිවෙල කියන්නේ. හරිද? අපි සාමාන්‍ය සරලව පිළිවෙල කියලා කියන්නේ නේ පොත්වල ඔය තියෙන්නේ තනි ව්‍යාපාර ගණන් වලින් පිළිවෙල කීකීදී අන්න ඒව මුල් වලට දාන්න පිළිවෙල. ඉස්සරෝම ගන්නකොට දරන පිළිවෙල. හරි? ඒ කියන්නේ ගොඩනැගිල්ලක් නම් හදලා ඉවරනකට පස්සේ කියන්නේ හදන විවරණ එකන් මේ සඳහා දරනද සියලුම ඒ කියන්නේ අලුත් මේ අර විවෘත කරන්නේ. විවෘත කරන දවසට නිකන් කරලා තියෙන සියලුම වියදම් වල එකතු තමයි මුල් වලට දාන්න පිළිවෙල කියලා අපි හඳුනගන්නේ. හරි? මෙම වියදම් අදාළ වත්කමේ අපේක්ෂිත භාවිතය සඳහා පත් කරන තෙක් අනිවාර්යයෙන්ම දැරිය යුතුයි. ඒ කියන්නේ මේ වියදම් හරිද මුල් වරට දරන පිරිවැය ඒ වත්කමේ අපේක්ෂිත භාවිතය. ඒ කියන්නේ ඵලදායී ජීව කාලය සඳහා පත් කරන තෙක් අනිවාර්යයෙන්ම දැරිය යුතුයි. ඒ කියන්නේ ඒ කාලචය කියන්නේ ඵලදායී ජීව කාලය ඉවර වෙනකම් අපේක්ෂිතත්වය සඳහා පත් කරන තෙක්ම මොකද කරන්න ඕන? අනිවාර්යයෙන්ම මේකේ වියදම් ටික ඔය ටික දරන්න වෙනවා. හරිද? මොකද මේ වත්කමේ නැත්නම් මේ දීපල පිළිදා උපකරණවල ඵලදායී ජීව කාලය එක අතකින් දීර්ඝ වෙනවා. ඒ දීර්ඝ වෙන ඵලදායී ජීව කාලය පුරාවටම අපිට ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරය තුළට ගලාගෙන එනවා. හරිද? ඒ නිසා මේ ධාරණ වියදම් එක් කාල ඡේදයක වියදමක් විදිහට සලකන්නේ නැහැ. මේ මුල් වලට දරන පිරිවැය ඒ අපේක්ෂිත භාවිතය සඳහා පත් කරන තෙක් අනිවාර්යයෙන්ම දරන්න වෙනවා. පොඩි එක්සැම්පල් එකක් තියෙනවා. හරිද? මේකෙත් ඇටිටියුඩ් එකේ පහත දැක්වෙන නිෂ්පාදන සමාගම් විසින් ආනයන යන්ත්‍රයකට අදාළ පිරිවැය අයිතම කිහිපයකි සමාගම වැට් සඳහා ලියාපදිංචි ආයතනයක් කියලා දීලා තියෙනවා. හරිද? යන්ත්‍රය ලකුණු කළ මිල රුපියල් 1000යි 1000 නිතින්නේ වෙළඳ වට්ටපත් වීම 10%යි ආනයන තීර්පද නිෂ්කාශන ගාස්තු බරයි සිට ගැනීමේ කුලී වෑමේ කුලී සවි කිරීම හා එක්ලස් කිරීමේ ගාස්තු එන්ජිනේරු හා වෘත්තීය ගාස්තු පළමු වරට අත්හදා බැලීමේ පිරිවැය පළමු වරට නිෂ්පාදන ද්‍රව්‍ය විකිණීමේ ලද මුදල වැට් යන්ත්‍රික මිලදී ගැනීමට අදාළ ඊට පස්සේ මෙතන තියෙනවා
වෙනත් ස්ථානයක නැවත ස්ථාපනය කිරීමේ පිරිවැය යන්ත්‍ර නඩත්තු පිරිවැය. හරිද? අපි ඔතන ප්‍රශ්නේ අහන්නේ නැති මේ යාන්ත්‍රයේ මුල් වලට හඳුනාගත් යුතු පිරිවැය කොච්චරද කියලා. හරිද? මෙන්න මෙතන මුල් වලට හඳුනාගත් යුතු පිරිවැය අපි ගණනය කරන්න ඕනේ ඉස්සර වෙලාම මේ යන්ත්‍රයේ ලකුණු කළ මිල ගණනය කරගන්න ඕනේ. හරිද? මෙතන තියෙනවා යන්ත්‍රයේ ලකුණු කළ මිල කියලා රුපියල් 1000. මේ 10න් වෙළඳ වට්ටම අයින් කරන්න ඕනේ. හරිද? 10න් වෙළඳ වට්ටම අයින් කරන්න ඕනේ 110ක් තියෙන එක. හරි ඊට පස්සේ එතන එනවා එතකොට 110ක් අයින් වුණාම 900ක් එනවා. හරිද? 110ක් අයින් කරනාට පස්සේ එතන 900ක් එනවා. ඊට පස්සේ ආනයන තීරබදු ගන්න ඕනි. ඒවත් එකතු වෙනවා මේ පිරිවැයට. හරිද? ඒකත් එකතු කරන්න. ඊට පස්සේ නිෂ්කාශන ගාස්තු ගත්තොත් ඒ නිෂ්කාශන ගාස්තුත් එකතු වෙනවා පිරිවැයට. ඊට පස්සේ වාරායිසිට ගෙනීමේ කුලිය තියෙන ඒ ගෙනීමේ කුලියත් එකතු වෙනවා මේකේ පිරිවැය. බෑමේ කුලිය ගත්තොත් ඒකත් එකතු වෙනවා. හරිද? සවි කිරීම හා එක්ලස් කිරීම ගාස්තු ඒකත් එකතු වෙනවා. ඉංජිනේරු හා වෘත්තීය ගාස්තු මෙන්න මේවත් එකතු වෙනවා. ඊට පස්සේ මේ පළමු වරට අත්අදහා බැලීමේ පිරිවැය මෙතන මේ සිලබස් එකේ මොකද්ද වෙනසක් තියෙනවා දැන් ඔයාලට තියෙන සිලබස් එකේ තියෙන විදිහට කියලා දෙන්නම් පළමුවරට අතහාද බැරිමේ පිරිවැය රුපියල් 8000ක් කියලා තියෙනවා ඒකත් එකතු කරන්න ඕනේ ඊට පස්සේ පළමුවරට නිෂ්පාදන ද්‍රව්‍ය විකිණීමේ ලද මුදල තියෙනවනේ ඒ මුදල අඩු කරනවා හරිද මුදල අඩු කරනවා එතකොට හරිද ඒක එකතු කරලා ඒක අඩු කරන්න අනිවාර්යෙන් එහෙම හරිද පිරිවැය එකතු කරලා ඒක පළමුවරට නිෂ්පාදන ද්‍රව්‍ය විකිණීමේ ලද මුදල අඩු කරනවා right අඩු කරනවා ඊට පස්සේ යන්ත්‍රය මිලදී ගැනීමට අදාළ වැට් එකක් තියෙනවා නම් මේ වැට් එක ගන්නෙ නැහැ. මේකද ව්‍යාපාරයේ වැට් සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාරයක් නේ. ඒ හින්දා ඒකේ වැට් එක ගන්නෙ නැහැ. වැට් අයින් කරනවා. හරිද? වැට් අයින් කරනවා. එනිස වැට් ගන්නෙ නැහැ පිරිවැයට. වෙනත් ස්ථානයක නැවත සවි කිරීම පිළිම. ඒ කියන්නේ මේ යන්ත්‍රය ගෙනල්ලා එක තැනක හයි කරනවා. හරිද? හයි කරලා පහුවදා ආයෙ ගලවලා වෙන තැනක හයි කරනවා. එහෙම වෙන තැනක හයි කරනවා නම් ඒකට දාන්න පිරිවැය යන්ත්‍රයේ පිරිවැයට එකතු කරන්නේ ඒ පිරිවැය වෙනත් වියදම් විදිහට ලාභ ප්‍රකාශනයෙන් කපා හරිනවා. හරිද? යන්ත්‍රයේ නැවත ස්ථානයක වෙනත් ස්ථානයක නැවත අද ගෙනාලා එක තැනක හයි කරනවා. හරිද? සම්පූර්ණයෙන් යන දාලා ඔක්කොම ටික හයි කරලා හයි කරනවා. ඊට පස්සේ ආයිත් කලමනාකරට හිතනවා ආයිත් එතන හරියන්නේ නැහැ. ඔක ගලලා වෙන තැන. අර වල මේ ෆොටෝස් එහෙම ගෙනාපුවම ගහන්නේ බිත්ති එක තැනක ගහනවා. ගහලා තියෙනවා. ලස්සනද කියලා බලන්න. පහවදා හිතනවා අනේ මේක එතන හරියන්නේ නැහැ කියලා ගන්න. මොකද කරන්නේ? එහෙම දාලා වෙන තැනක හයි කරනවා. අන්න ඒ වගේ තමයි යන්ත්‍රات ගෙනාවම ඒ කම්පැනි එක තැනක හයි කරනවා. හයි කරලා එයා කලමනාකරට මේක එතන හරියන්නේ නැහැ කියලා හිතච්ච ගමන් පහවදාම ගලලා වෙන තැනක හයි කරනවා. ඒ වෙන තැනක හයි කරාම තමයි කියන්නේ වෙනත් ස්ථානයක නැවත සවි කිරීම පිළිවෙල කියලා කියන්නේ ඒව ගන්නෙ නෑ යන්ත්‍රයේ පිළිවෙලට. හරිද? ඊට පස්සේ යන්ත්‍ර නඩත්තු පිළිවෙල ඒක වාර්ෂික හෝ මාසිකව දරන්න වෙනවා. ඒක ගන්නෙත් නෑ යන්ත්‍රයේ පිළිවෙලට. ඔය යන්ත්‍ර නඩත්තු පිළිවෙල වෙනත් වියදම් හරි පරිපාලන වියදම් හරි. පරිපාලන වියදම් වලට ගත්තත් කමන්නේ. ඒ වියදම් යටතේ ලාභ ප්‍රකාශනයෙන් කපා හරින්න ඕන. හරි. එතකොට යන්ත්‍රයේ පිළිවෙලට වැටෙන්නේ මොනවද? ලකුණු කළ මිල එකේ මෙලද වට්ටමක් තියෙනවා නම් ඒක අයින් කරන්න. ඊට පස්සේ ආනයන තීරබදු, නිෂ්කාශන ගාස්තු, ඊට පස්සේ වරායසිට ගෙනීමේ කුලි, වැයමේ කුලි, සවි කිරීම, එක්ලස් කිරීම ගාස්තු, ඉංජිනේරු හා වෘත්තීය ගාස්තු. මෙන්න මේක මේ පළමු වරට අත්හදා බැලීම පිරිවෙස සහ පළමු වරට නිෂ්පාදන ද්‍රව්‍ය විකිණීමේ ලද මුදල මේ අලුත් සිලබස් එකේ තියෙනවා. හරිද? ඔයාලට තියෙන සිලබස් එකේ තියෙනවා. ඔක විදිහට තමයි තියෙන්නේ. හැබැයි මේ ළඟදී මේ LKS 16 අලුතෙන් අප්ඩේට් වෙලා තියෙනවා. හරිද? ඒක අලුතෙන් වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වෙච්ච එකේ තියෙන්නේ මේ පළමුවට අත්දැක බැලීමේ පිරිවෙස සහ නිෂ්පාදන ද්‍රව්‍ය විකිණීම ලද මුදල කියන එක මේ පිරිවෙහෙට ගන්න එපා කියලා ඒකේ සඳහනක් තියෙනවා. ඒක නිකන් මේ මොකද්ද? සාමාන්‍ය වියදමක් විදිහට කපා හරින්න කියලා එතන තියෙනවා. වියදමක් ලාභයන් මෙතන කොහොමද වියදමක් තියෙනවා එතන. එහෙනම් වියදමක් විදිහට එක කපා හරින්න කියලා තියෙනවලු. හරිද? ඒක ඔයාලගේ සිලබස් එකට තියනවද නැද්ද කියලා තාම කිසිම තැනක සඳහනක් නැහැ. හරිද? LGS 16 වෙනස් වීමක් තියෙනවා. අප්ඩේට් එකක් තියෙනවා. ඒ අප්ඩේට් එකේ තියෙන ඕක. ඒ නිසා
දැනට මේ කරලා තියෙන විදිහටම කරන්න. කවුරු හරි කෙනෙක් පාඩ කියලා දීලා තියෙනවා නම් මේක මෙතෙට දාන්න එපා කියලා ඒ කියලා තියෙන්නේ අර අලුතෙන් වෙනස් වෙච්ච එක නිසා. ඒක මේ 2020 හරි 2021 අතරේ තමයි ඔක අප්ඩේට් එක උනේ. හරි ඉතින් අපි මම දන්නෙත් නැහැ ඇත්තටම හරියට ඒක ගන්නවද නැද්ද කියන එක ගැන. මොකද අපි ශේෂ්ත්‍රයෙන් පිට ඉන්න අයනේ. මේක සිලබස් එකට දැම්මද නැද්ද කියන්න දන්නේ නැහැ. හරිද? සිලබස් එකේ නෑ මේ තියෙන සිලබස් එකේ තියෙන විදිහ තමයි මේ තියෙන්නේ. මේක වෙනසක් නෑ. අර LKS 16 අලුතෙන් අප්ඩේට් වෙලා තියෙන එකක්. මේක 2021 අප්ඩේට් උනේ එක. ඒක ගන්නවද නැද්ද කියන එක ගැන මොකුත් සඳහන් අපි දන්නේ නැහැ. හරිද? ඉතින් මේක බලා ගන්න වෙන්නේ ඉස්කෝලෙන් තමයි. මම පොඩ්ඩක් බලන්නම් ඒක. මම දන්න කට්ටිය කීප දෙනෙක් කියනවා එයාලත් එක්ක කතා කරලා එහෙම බලන්න. මම හිතන්නේ එහෙම එකක් වෙන්නේ නැති වෙයි. මොකද සිලබස් එක තියෙන 2019 දන්නේ. එතකොට ඔය සිලබස් එකට අලුතෙන් එන අප්ඩේට්ස් වෙන්න පුළුවන්නේ ඔයාලගේ අවුරුදු 5 ඉවරනාට පස්සේ. එතකන් දාන්න බෑ නේ මම. පානේ 8ක් ඉවරනාට පස්සේ තමයි එයා දාන්නේ. ඒ හින්දා අලුත් එකක් මම හිතන්නේ ඒ කියලා. ඔය තියෙන විදිහම තමයි. හරිද? මේ තියෙන විදිහම තමයි සමහර වෙලාවට කීප දෙන දුන්නද නැහැ. මම ඒකයි කිව්වේ. ඒක එහෙම අප්ඩේට් එකක් තියෙනවා. වඩාක් මීටරෙන් ඉන්නේ ඒක. හරි එතකොට මේකේ මුළු පිරිවැය අපිට කැල්කියුලේට් කරගන්න පුළුවන් 1185ක් එනවා. මම ඒකයි වෙන් කරලා පෙන්නන්නම්. හරි ඉස්සෙල්ලා කරා අනිවාර්යෙන් වෙළඳ වට්ටම අයින් කරගන්න. හරි 110 වෙළඳ වට්ටම නැත්නම් 900ක් එනවා. ඒක අයින් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ආනයන තීර බද නිෂ්කාශන ගාස්තු වරායසිට ගෙනවීම වලින් ඔය තියෙන ඒවා ටික කොහොම එකතු කරන්නේ. හරි යන්ත්‍රය ගත්ත තැන ඉඳන් ඒක අරන් එනකන් තියෙන විදිහ ඔක්කොම ටික එකතු කරලා ගන්නවා. තව එකක් තියෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනවා. සමහර වෙලාවට අහුවේ වලට එක්කෙනෙක් ඉන්නවා මේ ආයතනයේ කළමනාකරු හරි කවුරු හරි කෙනෙක් පිටරට යනවා. හරිද? මේ යන්ත්‍රය හදපු රටට යනවා. අපි හිතමු යන්ත්‍රය අපි ගෙන්නනවා කොරියාව. හරිද? කොහෙන්ද ගෙන්නේ? උතුරු කොරියාවෙන් ගෙන්නනවා යන්ත්‍රයක්. මොකද්ද ගෙන්නන්නේ? මොකද ගෙන්නන්නේ? මොකක් හරි යන්ත්‍රයක් ගෙන්නනවා කියන්නේ අන්න ගෙන්නනවා. හරිද? ඒක ගෙන්නන්න කලින් අපේ නියෝජිතයෙක් අපි යවනවා උතුරු කොරියාවට. හරිද? ගිහිල්ලා විස්තරට බලාගෙන කියාගෙන එන්න කියලා. හරි කියන්නේ යන්ත්‍රය ඇත්තටම දැකලා තමයි අපි සාමාන්‍යයෙන් යන්ත්‍ර ගන්නෙ. හරිද? නිකන් මේ වෙබ්සයිට් වල දාලා තිබ්බට ඔයාලා වගේ අර 10,000කින් ඔන්ලයින් ඕඩර් කරාද? එහෙම එකපාරම ඔන්ලයින් ඕඩර් කරන්නේ නැහැ. හරිද? අපි ගිහින් බලනවා. යන්ත්‍රය ගිහිල්ලා බලලා යන්ත්‍ර දෙක තුනක් සංසන්දනය කරනවා. දැන් මෙහෙම යනකොට වියදම් කරන්න වෙනව නේද? යාට ටිකට් එකක් ඕනේ. වීසා හදන්න ඕනේ. ඊට පස්සේ යකා ගිහින් කොහෙද ඉන්නේ? හොටෙල් එකක්වත් තියෙන්න එපානේ. හොටෙල් එකක් ඕනේ. ඊට පස්සේ යා ගමන් බිමන් යන්න වාහනයක් තියෙන්න ඕනේ. හරිද? කන්න බොන්න ඒවා දෙන්න ඕනේ. හරි දවස් කීයක් විතර ඉන්නේ වේද? දවස් 5ක් විතර හිටියොත් ඒ පහම එයා එහි නඩත්තු කරගන්න ඉතින් ගියා වගේ නෙවෙයි ආපහු එන්නත් එපා. එන්නත් ටිකට් ඕන. හරිද? හැබැයි දැන් ඉන්න කට්ටිය නම් ගියොත් ආයෙ එන්නේ නැහැ. එහෙම සීන් එකකුත් තියෙනවා. යන්ත්‍රයමයි මිනිසයා හේ. ඊට පස්සේ එහි ගියාට පස්සේ ඒකේ මේ සමීක්ෂණයක් කරනවා. හරිද? යන්ත්‍ර දෙකක් තියෙනවා. ඒ දෙක ගැන සමීක්ෂණයක් කරනවා. කෝකද හොඳ කියලා ගන්න. හරිද? ওই යන්ත්‍රයක ඒ සමීක්ෂණ කරන ඒවා ඔයාලට තියෙනවා හදන්න මේ පාල 16 වෙනි පාඩමේ අන්තිම පාඩමේ තියෙනවා. එදා බලමු ඒවා හදන්න. ඒ විදිහට සමීක්ෂණයක් කරනම නම් ඔබ කරනවා. උන් ඔහොම හැල්ලක් දීලා තියෙනවා කියලා හිතන්නකෝ. හරිද? ඒ කියන්නේ මෙහි ඉඳන් යනවා ටිකට් වලට මෙච්චරක් ගියා. අර දෙහිට ගිහිල්ලා මේ පොඩි සමීක්ෂණයක් කරා යන්ත්‍රය ගැන යන්ත්‍ර දෙකක් තුනක් ගැන සමීක්ෂණයක් කරා. ඒවට මේවට කී වියදම් ගැන දීලා තියෙනවා නම් හැල්ල. ඒ හැල්ලේ තියෙන කිසිම එකක් ගන්න එපා. මේ ඒ අදාළ පත්කමේ පිරිවැයට. හරිද? මොකද මේව එකක්වත් වැඩක් නැහැ යන්ත්‍රයේ පිටිවැයට ගන්න බෑ. හරිද? ඒ නිසා ඒවා මොනවද? ඒවා සාමාන්‍ය නිකන් වියදම්. හරිද? නිකන් වියදම්. එතකොට අර දෙන ටිකට් වලට යන්නේ ඔයා ගිහින් කපව විප ඒවා ඔක්කොම සාමාන්‍ය වියදම් විදිහට කපා හරිනවා. හරි? පරීක්ෂණ වාර්තා කරනවා. ඒ ඔක්කොටම යන වියදම් සාමාන්‍ය වියදම් ඒවා පිරිවැයට එකතු කරන්න එපා. මේක එන්නේ කොහෙද? MCQ ප්‍රශ්නයකට එන්නේ ඈ.
MCQ ප්‍රශ්නකට එනවා මේ වගේ එකක් දීලා කියන විස්තර දාලා ඒ යන්ත්‍රය හඳුනාගත යුතු පිරිවැය කොච්චරද කියලා ගණනය කරන්න කියලා ඊවල. පසු කාලීනව දරන පිරිවැය කියලා කියන්නේ දැන් මෙහෙම යන්ත්‍රයක් හරි මොකක් හරි වත්කමක් ගත්තට පස්සේ ඒ වත්කම කාලයක් ගියාට පස්සේ මොකද කරන්න ඕන? කැඩෙනවා. හරිද? කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? කැඩෙනවා. හරිද? එතකොට ආය අලුතෙන් හදන්න ඕන. හරි. ඊට පස්සේ සවුත් වෙනවා. දැන් ගොඩනැගිල්ලක් උනත් මුලින්ම ගේ හදනවා. ගේ හදලා අවුරුදු 2ක් 3ක් විතර යනකොට මොකද වෙන්නේ? තින්ත ගෑව එහෙම නැත්තම් හරියට නිකන් අර සොහොනක් නිකන් පාළුවට ගියා වගේ වෙනව නේද? ගල් සෙවිල් බැඳිලා ජරා වෙනවා. ඒකනේ අර අවුරුදෙන් අවුරුද්දට තින්ත ගන්න. නේ? ඒ පසු කාලේ නදරන පිළිය. හරි පස්සේනේ කරන්නේ. ගොඩනැගිල්ල තින්ත ගන්න. වියදමක් නෙවෙයි වියදමක් පිළිවෙල. ඒක පස්සේ කරන්නේ. පසු කාලීන දරන පිළිවෙල. සරලව කිව්වොත් ඕක තමයි කියන්නේ. දීපල පිළිවෙත අත්පත් කරගත් පසු දරන ලද පිළිවෙල වර්ග දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන්. හරිද? එකක් තමයි පසු කාලීන දරන පිළිවෙල. පසු කාලීන දරන පිළිවෙල කොටස් දෙකක් යටතේ හඳුනා ගන්න පුළුවන් ප්‍රාග්ධන වේ සහ ආයභාර වේ. හරිද? මම කියවනේ දැන් මේ ගොඩනැගිල්ල අපි හදලා ඊළඟ අවුරුද්දේ මොකද කරන්නේ? අනිවාර්යෙන් තින්ත ගන්නවා. නේ දැන් ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට පීපල්ස් බැංක් එකේ දැන් මීට මාස කිහිපයකට කලින් ඉස්සර තිබ්බ පීපල්ස් බැංක් එකයි අද තියෙන පීපල්ස් බැංක් එකයි බලන්න. නේ ඉස්සර තිබ්බ පීපල්ස් බැංක් එක කොහොමද තිබ්බේ? ඇප්පුව ඇතුළට යන්න බෑ. පුටුවක් නේ හරියට ඉඳ ගන්න තැනක් නේ. බිම ටයිල් අල්ලලා තිබ්බා. ටයිල් අල්ලලා නිකන් කාපට් එකකට තිබ්බේ. මම තියෙන මල් පෝච්චි වල දූවිලි පිරিলা මකුළු දෙලුත් තියෙනවා සමහර. නේ ඊට පස්සේ අර මාළු ටැංකියක් නම් තියෙනවා. ඒකේ මාළුවොත් නැහැ. සමහර වගේ සමහර ගෙන වතුරයි ගස් අර හිටවල තියෙන ලී කොටයක් වගේ තියෙන්නේ නම් ඒ ලී කොටේ ගල් කැර ටිකයි විතරයි තියෙන්නේ මාළු නැහැ නේද ඉතින් ඒ වගේ සවුත් වල ෆෑන් තියෙනවා ඒ ෆෑන් සමහර ඒවා කැරකෙන්නේත් නැහැ සමහර ඒවා දූවිලි පිරීලා අර කර්නස් තියෙනවා ඒවා කැඩිච්ච හැඩි වෙච්ච හරි ඉතාලමත් සවුත් වල නැති දැන් කොහොමද තියෙන්නේ කියලා බලන්න දැන් කොහොමද තියෙන්නේ දැන් තියෙනවා නිකන් අර 5 star hotel එකක් නේ. එතන හෙන ලස්සනයි නේ AC කරලා. හරිද? වීදුරු දොරවල් දාලා තියෙන. ලස්සන කල එකක් තියෙනවා නේ. ඒ පාට එන ගතිනේ. අර ATM එහෙම තියෙන තැන එහෙම බලන්න. ඉස්සර තිබ්බ ATM වගේද දැන් තියෙන්නේ වගේ නෑ එන ටිකක් අර ක්වොලිටි එකක් ඇවිල්ලා තියෙන. ඒ පසු කාලේන දරන පිළිවෙල. බැංකු ඉස්සර තිබ්බ වගේ නෙවෙයි දැන් තියෙන්නේ. දැන් අලුතෙන් අය හදන. ඒවා තමයි පසු කාලේ පිළිවෙල. වල මේක බස්ස කියන නිසා දැකලා ඇත්තද සමහර බස් වල එන්ජින් එක වෙනස් කරලා තියෙනවා. නිකන් බලන්න මේ එන්ජින් එකේ CTB බස් CTB බස් වල එන්ජින් එක තියෙන තැන දන්නවනේ අර ඩ්‍රයිවර් සීට් එක ළඟ තියෙන කළු පාට පෙට්ටිය. අන්නේ පෙට්ටිය තමයි තියෙන්නේ. හරිද? ඒ කළු පාට පෙට්ටිය ගහලා ඇති දිනියක් දාලා 2019 4.1 දින කෙටි දුර ධාවනයේ සඳහා සුදුසු පරිදි එන්ජිම යාවත් කලින කරන ලදී. කියලා එහෙම දාලා ඇති. ඒ කියන්නේ කලින් තිබිලා තියෙන ලොකු එන්ජින් එකක් ඒක ගලවලා මේ පොඩි එන්ජින් එකක් හයි කරලා ඉති. හරිද? එහෙම කරපු ඒවා ඇති. ඒ පසු කාලේ දරන වීම. හරි පස්සනේ වල කරන්නේ පිරිවැය. හරි. ඉතින් ওই පිරිවැය අපිට හඳුන ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රාග්ධන වේ සහ අයබාර වේ. වෙන්න මේක තමයි ඔයාලට වැදගත් වෙන්නේ. මොකද ප්‍රාග්ධන වේයක්ද අයබාර වේයක්ද කියන එක අනිවාර්යෙන් හරියට හඳුන ගන්න වෙනවා. හොඳද? හරියටම හඳුනගන්න වෙනවා මේ ප්‍රාග්ධන වේ අයබාර වේ කියන්නේ. ප්‍රාග්ධන වේ කියන්නේ අපි පසු කාලීනව දරන පිරිවැය නැත්නම් පිරිවැයක් දැරුවට පස්සේ ඒ පිරිවැය නිසා ඒ අදාළ වත්කමෙන් ඵලදායී ජීව කාලයේ වැඩිවීමක් වෙනවා නම් හරිද? ඵලදායී ජීව කාලයේ වැඩිවීමක් සිද්ධ වෙනවා නම් අපිට ඒවට කියනවා මොනවද? පසු කාලීනව දරන පිරිවැය මොන පිරිවැයද? ප්‍රාග්ධන වැය කියලා කියනවා. හරිද? එහෙම නැත්නම් ඒ ධාරිතාවයේ ඉහළ යනවා. එක්ක භාණ්ඩයේ ගුණත්වය වැඩි කරන්නේ. එහෙමත් නැත්නම් නිෂ්පාදන පෙරසැරියක වියදම අඩු කරනවා නම්. හරිද? මෙන්න මේ කියන ඕනෑම කාර්යයකට දායක වෙන වියදමකට නැත්නම් පිරිවැයකට අපි කියනවා මොනවද? ප්‍රාග්ධන වැය කියලා කියනවා. හරි. ගොඩනැගිල්ල ගත්තොත් එහෙම ඒ ගොඩනැගිල්ලේ අබලන් වෙලා තියෙන වහල ගලවලා
අලුත් වහලක් ගහනවා. හරිද? ඔළුව වහලක් වහලා දෙන උළු වලින් වහලා තියෙන්නේ. උළු ටික ඔක්කොම කරනවල විසික් කරලා හරිද? අලුත් දී ගහලා හරිද? හොඳ සීට් වහලා ලස්සනට හදලා ගන්න. හරි? දැනට තියෙන මෝටර රථයක් තියෙනවා අපිට. ඒකේ එන්ජින් එක හොඳයි. දැන් වැඩ කරනවා. හොඳයි ප්‍රශ්න නැහැ. මේ එන්ජින් එකේ වැඩි දුවන්න බෑ. එකපාරටම හිර වෙනවා. ප්‍රශ්න එන්නේ. මොකද කරන්නේ අපි? එන්ජින් එක ගලවලා විසික් කරලා හොඳ එන්ජින් එකක් ගෙනත් හයි කරනවා. හරි? හොඳම එන්ජින් එකක් ගෙනල්ලා හයි කරනවා. හරිද? දැන් මොකද වෙන්නේ? එතකොට දුවන්න පුළුවන් වේගය වැඩි. හරි? යන්ත්‍රයක් ගෙනවා. ඒ යන්ත්‍රයේ තියෙන යන්ත්‍ර නෙවෙයි මොතම එක ගන්න. කොහෙද? ගල්ලංගර බලාගාරයේ තියෙන කොහෙද ලංකාවේ? ලංකාවේ විදුලි ගල්ලංගර වලින් ගන්න බලාගාරයේ තියෙන කොහෙද? මොකක්ද ඒ බලාගාරය? ඒකත් නැත්නම් මොකක්ද ඒ බලාගාරය? ඔරොච්චොල් ලක් විජයනේ දාන්න එකට. ඒකට ටර්බයින් එක දැන් කරලා දෙන්නේ. ඒ යන්ත්‍රය දැන් කරලා. හරිද? ඒ කියන්නේ ටර්බයින් එකේ වැඩක් නැහැ ඒක දැන්. ඒ ටර්බයින් එක පසු කාලින පිදරණ පිරිවැයකට දැන් එන්න ඕන. හරිද? දැන් මොකද කරන්නේ? ටර්බයින් එකේ තියෙන සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරලා අලුත් එකක් ගෙනත් දාන්න. ගන්න. දැන් මොකද වෙන්නේ? ධාරිතාවය දැන් වැඩි වෙනවා. දැන් මේක අවුට් 500ක් නා දැන් හදන්නේ. ඒ අලුත් එක දැන් වුණාට පස්සේ 1000ක් හදන්න පුළුවන්. අන්න ධාරිතාවය වැඩි වෙනවා. හරි එහෙම නැත්නම් නිෂ්පාදන පෙරසැරියක වේදම අඩු කරන්න. පෙරසැරියක් කියලා කියන්නේ බිස්කට් හදන කම්පැනි එකක්. ඒකේ බිස්කට් හදන මැෂින් එකේ පිටි අනලා කොටලා දෙන මැෂින් එක තියෙනවනේ. ඒ මැෂින් එකේ දැන් තියෙන කාර්යක්ෂමතාවය මදි. හරිද? ඒ නිසා අපි කරන්නේ මොකද? අලුතෙන් එකක් ගන්නෙ නෑ. ඒ වෙනුවට ඒකේ තියෙන කැලිබරේටි වල මේ කොටස් කලවලා ඒකට හොඳ ඒවා හයි කරනවා. හරිද? අලුත් කැලි ටිකක් හයි කරලා හොඳට ගන්න. එතන හොඳට ගත්තට පස්සේ දැන් අපි හිතමු එක බිස්කට් එකක් හැදිලා එන්න විනාඩි 10ක් යනවා කියලා. දැන් අලුත් කොටස් ටික දැම්මට පස්සේ මොකද වෙන්නේ? අර විනාඩි 10ක් යන එක අඩු වෙනවා විනාඩි 5කට. හරි? අන්න ඒකට කියන්නේ අපි නිෂ්පාදන පෙරසැරියක වේදම අඩු කරනවා කියලා. මොකද එක බිස්කට් එකක් හදන්න විනාඩි 10ක් යනකොට අපි විනාඩි 10ක් වෙනුවෙන් මේ අතිරේක වේදම් තරන්න වෙනවා. හරිද? හැබැයි අපි ඒක විනාඩි 5කට අඩු කරාට පස්සේ මොකද වෙන්නේ? අපිට දැන් කලින් විනාඩි 10කට එක බිස්කට් එකක් හැදුවට දැන් පුළුවන් අපිට විනාඩි 10කට බිස්කට් දෙකක් හදන්න. අපි පිරිවැය මොකද වෙන්නේ? නැත්නම් අපිට වැය වෙන වියදම් අඩු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අඩු කරන්න පුළුවන් නවීකරණයක් හෝ උපංගයක්. සදාධාරණ වියදම් වලට අපි කියනවා මොනවද? ප්‍රාග්ධන වැය කියලා කියන්නේ. හරිද? ප්‍රාග්ධන වැය කියන්නේ. එතකොට ප්‍රාග්ධන වැය ගත්තොත් එහෙම මේවා වත්කම් ගිණුමට හර කරන්න ඕන. ප්‍රාග්ධන වැයවල දිත්තසටහන වෙන්නේ අදාළ වත්කම් ගිණුම හර මුදල් ගිණුම වැය. හරිද? ප්‍රාග්ධන වැයවල දිත්තසටහන වෙන්නේ අදාළ වත්කම් ගිණුම හර මේ මුදල් ගිණුම වැය. ඒ කියන්නේ ප්‍රාග්ධන වේදමක් කරවුවොත් එහෙම ඒක අනිවාර්යයෙන්ම ඒ අදාළ වත්කමේ පිරිවැයට එකතු වෙන්න ඕන. හරිද? ඒකයි වත්කම් ගිණුම හර කරන්නේ. මේ හර කරන ප්‍රමාණයට මොකද කරන්නේ? කාලච්ඡේදය තුළ ක්ෂය කරන්න සිද්ධ වෙනවා. එහෙනම් ප්‍රාග්ධන වැය කියනවා ලාභයට බලපෑමක් කරන්නේ නැහැ. හරිද? ඒ වගේම ඒවා ක්ෂය කරන්නත් ඕනි කියන එක මතක තියාගන්න. හරි ඉතින් මම දන්නවනේ දැන් පුළුවන් නේද ප්‍රාග්ධන වැය කියන එක අඳුරගන්න ඕනේ මේක. හරි ගැළපෙලා තිබ්බොත් මේක ප්‍රාග්ධන වැයද අයබාර වැයද කියන හඳුන ගන්නවා. හරි මොන ප්‍රාග්ධන වැය හොයාගන්න මේ විදිහට. අයබාර වැය කියලා කියන්නේ මේක මේ වත්කම නිසි ලෙස පවත්වාගෙන යාමට දරන පිරිමේ තමයි ඔය අයබාර වැය කියලා කියන්නේ. ඒ කියන්නේ අර ගොඩනැගිල්ල තින්ත ගාලා ලස්සනට හදලා තියාගන්න එක, ටයිල් අල්ලලා තියාගන්න එක. හරිද? මකුළු දැල් ටික කඩන එක. ඔහ ගැඩුවා කියලා මේ වත්කමේ බලදායි ජීවිතකාලේ වැඩිවීමක් හරි එහෙම නැත්නම් ධාරිතාවය වැඩිවීමක් එහෙම නැත්නම් පෙරසරයක වේදන් අඩුවීම ඕක මුකුත් වෙනවද? එහෙම මුකුත් වෙන්නේ නැහැ. හරි ගොඩනැගිලි තින්ත ගෑවා කියලා ඒක බලදායි ජීවිතකාලේ වැඩි වේද? එහෙම වුණා නම් ඉතින් ඔය ගොඩනැගිලි වල ගන්න තින්තවල හැටියට නේ බලදායි ජීවිතකාලේ හැමදාම වැඩි වෙනවා. එහෙම නේද? එහෙම වෙන්නේ නැහැ. හරි එන්ජින් එක දැන් අලුතෙන් ගන්න මේ බස් බලන්න ඒ වගේ මේ තියෙන දේශමටික් කියන්නේ ලයිට්ස් තියෙනවා ටීවී තියෙනවා ඊට පස්සේ කර්න්ස් දාලා තියෙනවා සීට් එක ඔය ඉන්නකොට සීට් ඔහම තිබෙන්නේ නැහැ සාමාන්‍ය සීට් තිබෙන්නේ දැන් දින සීට් බලන්න ඒවා වැඩ දාලා නේද
බෆල් හයික හරියට නිකන් මියුසිකල් ෂෝ එකක් වගේ ඇතුලේ. හරි කර්න්ස් ටික වහලා අර මේක දාලා ගත්තා නම් ඩීජේ එකක් දාලා ගත්තා නම් ආයි මියුසිකල් ෂෝස් වලට වෙනම යන්න ඕනේ නැහැ. ස්ටිකර් ගහලා එන ක්ලියර් එකට තියෙනවා. ඒවා අය බාර වෙන්නේ. හරි ඒ වගේ වාහනේට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒකේ පළදේ ජීව කාලේ වැඩිවීමක් වෙන්නේ නැහැ. කොහෙර ගින් හැප්පිච්ච ගම චප්ප වෙලා යනවා. හරි. අය කුඩේ කුඩු. හරි. හරිද? ඒයි තමයි මේ මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. හරි. එහෙම ඉතින් වෙනසක් වෙනවනම් දැන් බලන්න. නිකන් හිතන්න. ස්ටිකර් ගහනවා බස් එකේ. බස් එකේ ස්ටිකර් ගහුවාම නිකන් ආරක්ෂාවක් ලැබෙනවා. නැත්නම් ඒක ප්‍රාක්තන බයක් වගේ නිකන් හඳුනා ගන්නවා නම් ගිහින් කොහේ හරි හැප්පිච්ච ගම ඇබෙන්නේ නැතුව තින්නෝනේ. නේ? දැන් සාමාන්‍ය ස්ටිකර් ගහපු නැති එක ගිහින් ඇබෙනවා. දැන් ගිහින් හැප්පිච්ච ගමන් ඇබෙනවා. දැන් ස්ටිකර් ගහලා දෙන එකක් නේ. ඒක ඇබෙන්නේ නැතුව තියෙනවා. නෑ නේ ඒත් ඇබෙනවනේ. චප්ප වෙලා යනවා. ඒක නිසා මුකුත් වාසියක් වෙන්නේ නැහැ. අර ලස්සන විතරයි. හරි පෙනුම විතරයි. අන්න ඒවට අපි කියනවා මොනවද ආය බාර වේ කියලා. ඉතින් මේව සාමාන්‍ය බේදම්. ආය බාර වේ කියන්නේ සාමාන්‍ය බේදම්. ඒ නිසා ඔක ලාභයෙන් කපා හරින්න. වැඩි තියාගන්න එපා. හරි ලාභයෙන් කපා හරින්න සාමාන්‍ය බේදමක් විතරයි. ඒ නිසා මේකේ දෙතුන් සටහන වෙන්නේ ලාභාලාභ කින බහර මුදල් කිනම බැර. ආය බාර වේවල ලාභාලාභ කින බහර මුදල් කිනම බැර. හරි ඉතින් ඕවා සාමාන්‍ය බේදමක් විතරට ලාභයෙන් කපා හරිනවා. ආයි බාර මෙහෙම ෂෙයා වෙන්නේ නැහැ. හරි. මොකද වත්කම් ගිණුමට හර වෙන්නේ නැහැ. වත්කම් ගිණුමට හර වුණොත් තමයි ක්ෂය වෙන්නේ. right. ඊළඟට දේපල විනියත උපකරණ මේ අයිතම මෙනීම කොහොමද මනින්නේ? මනින්න පුළුවන් හඳුනා ගැනීමෙන් පසු මෙහෙම කරන්නේ. හරි. මනින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දේපල විනියත මුල් වලට හඳුනා ගැනීමේදී මිනුම් කරන හා හඳුනා ගැනීමෙන් පසු මිනුම් කරන්නේ. දැන් මුල් වලට මිනුම් කරන කියන ඔයාලා දන්නවනේ අපි ගත්තනේ අර මිලදී ගෙඩි ලකුණු කළ මිල එළද වට්ටම් මඩ කරා ඊට පස්සේ යන තීරු බදු අනමනන් තියෙන ඒවා කොහොම ටික එකතු කරලා ඒ මුල් වලට හඳුනා ගැනීම මිනුම් කිරීමේදී පිළිවෙල හඳුනාගත්තට පස්සේ කොහොමද මිනුම් කරන්නේ දැන් කතා කරමු හඳුනා ගැනීමෙන් පස්සේ හඳුනා ගැනීමෙන් පස්සේ මිනුම් කරන්නේ දීපල පිටතාව උපකරණ අයිතම හඳුනා ගැනීමේදී පිළිවෙලට මිනුම් කළ යුතුයි හරිද? ඒ කියන්නේ හඳුනා ගන්නකොටම පිරිවෙන්න තමයි මිනුම් කරන්නේ. හරිද? ඒ ඓතිහාසික පිරිවෙස් සංකල්පයට අනුව. ඊට පස්සේ දේවල පිරිතා උපකරණ අයිතම හඳුනා ගැනීමෙන් පස්සේ මෙන්න මේ ක්‍රම දෙකකින් එකකට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි පිරිවෙහ ආකෘතිය අනිත් එක ප්‍රත්‍යාකරණ ආකෘතිය. හරිද? හඳුනා ගැනීමෙන් පස්සේ මිනුම් කරන්නේ එක්ක පිරිවෙහට භාවිතා කරනවා අනිත් එක ප්‍රත්‍යාකරණ ක්‍රමයට භාවිතා කරනවා. මේ ක්‍රම දෙකෙන් එකකට හඳුනා ගැනීමෙන් පස්සේ මිනුම් කරගෙන යන්න පුළුවන්. බලමු මුලින්ම පිරිවෙහ ආකෘතිය. මේ පිරිවෙහ ආකෘතිය කියලා කියන්නේ තේබල පිරිතා උපකරණ අයිතමය. එම අයිතමේ පිරිවෙහ එහි සමුචිත ශේෂ සමුචිත හානි කරන අලාභය අභිකිරීමෙන් පසු ලැබෙන ධාරණ වටිනාකමට වාර්තා කරනවා කියන එක තමයි කියන්නේ. අර ඓතිහාසික පිරිවෙහ සංකල්පය තමයි මෙතෙන්දී භාවිතා වෙන්නේ. හරි. එතකොට ධාරණංගිම කියවා ගන්න පුළුවන් පිරිවෙන් සමුචිත ශේෂ සමුචිත හානි කරන අලාභ කියන එක අටු කරනවා. ප්‍රත්‍යාගන ආකෘතියදී එහෙම කරන්නේ ප්‍රත්‍යාගන ආකෘතිය කියලා කියන්නේ ඓතිහාසික පිරිවෙයට දේපල පිරිතාව උපකරණ අයිතම මිනුම්කරණය කර මූල්‍ය ප්‍රකාශයට වාර්තා කර තිබෙන විට එම අයිතම වල වර්තමාන වටිනාකම මූල්‍ය ප්‍රකාශයෙන් බෙලු වෙන්නේ ඒ නිසා දේපල පිරිතාව උපකරණ අයිතමයන්ගේ වර්තමාන වටිනාකම මූල්‍ය ප්‍රකාශයෙන් පිළිවෙලට සඳහන් අයිතම ඒවයි සාධාරණ කියන්න ප්‍රත්‍යාගනය කරන්න පුළුවන් මේ සඳහා S16 වගේ දේපල පිරිතාව උපකරණ ඒවයි සාධාරණ කියන්න ප්‍රත්‍යාගනය කරන්න ඊට ලබා දෙලා තියෙනවා. ඒත් සාධාරණකේ විශ්වාස නැසෙ මෙනෙහි හැකියවීම මෙහිදී අවධාරණය කරන්න. හරිද? එතකොට මේක ඇස්තමෙන්තු කරන වටිනාකම තමයි තියෙන්නේ. මේක කියන්නේ අර මම ඊළඟදීත් එක කියලා දුන්නා. ඓතිහාසික පිරිවෙහ සංකල්පයේදී කියන්නේ වත්කමක් මිලදී ගත්ත අවස්ථාවේම ඒ අදාළ වත්කමේ වටිනාකම හැම කාලච්ඡේදයකම හැම ව්‍යාපාරයේ බහලා දානක මූල්‍ය පොත්වල නැත්නම් මූලාශ්‍ර මේ සරි පොත්වල වාර්තා කරන්න ඕනේ කියලා කියනවා. හරිද? මූල්‍ය ප්‍රකාශන වල වාර්තා කරන්න ඕනේ කියලා කියනවා. හැබැයි ඓතිහාසික පිරිවෙහ සංකල්පයට එහෙම වාර්තා කරන්න ඒක ප්‍රායෝගිකව කරගෙන යනකොට මේ එක එක ගැටලු මතුවෙනවා. මොකද මේ අදාළ වත්කම් වල අගේ ඉහළ යාම නැත්නම්
ඒ වගේ වටිනාකම් වල වෙනස් වීමක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එහෙනම් වර්තමානයේ තියෙන වටිනාකම් මුල්‍ය ප්‍රකාශන තුළින් පිළිබිඹු නොවීමේ ගැටලුව මේ ඓතිහාසික පිරිවැයට පවත්වාගෙන යෑමෙන් වෙනවා. උදාහරණයක් විදිහට අපි 2000 වර්ෂයේදී ඊටමක් රුපියල් ලක්ෂ 5කට විතර ගත්තොත් එහෙම ඒ ඊටම අත වෙනකොට ඊට වඩා වැඩි ගාණකට විකුණන්න පුළුවන්. නැත්නම් ඒකේ වැඩි වටිනාකමට ඒකේ වෙළඳ පොළ වටිනාකම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වෙලාවකදී අපි ලක්ෂ 5ටම අදටත් මූල්‍ය ප්‍රකාශනවල මේ ඓතිහාසික පිරිවැයට අනුව මේ වත්කම නිරූපණය කරවුවොත් එහෙම එකෙන් හරිතොරතුරු අපි ඇල්මැදි පාර්ශවයට යන්නේ නැහැ. වර්තමාන වටිනාකම යන්නේ නැහැ. ඉතින් වර්තමාන වටිනාකම මූල්‍ය ප්‍රකාශන තුලින් පිළිබිඹු කරන්න ඕනේ. ඒක පිළිබිඹු කරන ක්‍රමයට තමයි අපි කියන්නේ මොකක්ද? ප්‍රත්‍යාකරණ ආකෘතිය කියන්නේ. හරි. එතකොට මේකෙදි වෙන්නේ මොකක්ද? ඓතිහාසික පිරිවැයට මේ වෙනතෙක් පොත්වල පවත්වාගෙන යන නැත්නම් නිරූපණය කරන වත්කම් වල අගය වර්තමානයේ තියෙන අගයට ගලපලා මේ පොත්වල වාර්තා කරන එක තමයි ඔය ප්‍රත්‍යාකරණ ආකෘතියෙන් කරන්නේ. ඒ කියන්නේ ධාරණාගේ මේක ප්‍රත්‍යාකරණාගේ ප්‍රත්‍යාකරණයේ පස්ස සමුචිත ශයයි හානි කරන අලාභ ටික අඩු කරාම එතන ධාරණාගේ හොයාගන්න පුළුවන්. යම් දේපල පිළිත උපකරණ අයිතමයි ප්‍රත්‍යාකරණය කිරීමේදී එම දේපල පිළිත උපකරණ අයත් මුළු පන්තියම ප්‍රත්‍යාකරණය කරන්න ඕනේ. දැන් සමහර වෙලාවට දැන් හිතන විදිහ අපිට ව්‍යාපාරයක් ගත්තාම ව්‍යාපාරයකට තියෙන එක ඉඩම එක බස් එකයි නේ. එහෙම කියලා හිතනවා නේද ප්‍රායෝගිකව බලන්න. දැන් මෙල්බන් එක වගේ එකක් ගත්තොත් ඒ මාංශික මෙල්බන් එක වගේ ආයතන ගත්තොත් එයාලට ලොරිම කීයක් තියෙනවද බලන්න. ලොරිම තියෙනවනේ 20ක් 30ක් විතර. එතකොට මේ විදිහට ගත්තත් එක ලෝරියක් විතරක් අපිට ප්‍රත්‍යාකරණය කරන්න බෑ. හරිද? එක ලෝරියක විතරක් අගේ වර්තමානයේ තියෙන අගයට ගල වටේලා පොත්වල සටහන් කරන්න බෑ. කරනවා නම් ලොරි 20ම ප්‍රත්‍යාකරණය කරන්න ඕනේ. හරි මේ වත්කම් නැත්නම් දේවල් පිළිද උපකරණ පන්තියම ඒ සම්පූර්ණ පන්තියම ප්‍රත්‍යාකරණය කරන්න. එක ඊටමක් විතරක් ප්‍රත්‍යාකරණය කරන්න බෑ. ඊටම් 10ක් තියෙනවා නම් 20ක් තියෙනවා නම් 30ක් තියෙනවා නම් ඒ තියෙන ඊටම් ටික ඔක්කොම එකවර ප්‍රත්‍යාකරණය කරන්න ඕනේ. ප්‍රත්‍යාකරණය කොහොමද කරන්නේ? හරි ප්‍රත්‍යාකරණය කරන එක ගොඩක් අපිට වැදගත් වෙනවා. මේකේ ගණන් අපිට හදන්න එනවා. ඉතින් ලීසි වැඩක් මේකේ තියෙන. හරි. හරි ජොලි වැඩ සමාගම් ගණන් වල එහෙම හදනකොට හරි විනෝදයි. ඉතින් විනෝද වෙන්නේ හරියට දැනගත්තොත් විතරයි. හරිද? නැත්තම් මේක වරදිනවා. හරි. දේපල පිළිත උපකරණ අයිතම් ප්‍රත්‍යාකරණය කිරීමේදී ප්‍රත්‍යාකරණය කරන දිනට එම්පත්කමේ සමුචිතශය පිළිවෙන් ඉවත් කරන්න ඕනේ ඉස්සර වෙලා. හරි ක්ෂය වෙන වත්කමක් නම් ඊටම ඇර අනිත් ඕනම වත්කමක් ක්ෂය වෙනවනේ. එතකොට මේ ක්ෂය වෙන වත්කමේ මුලින්ම කරන්න ඕනේ මේ ප්‍රත්‍යාකරණය කරන දවස වෙනකන් තියෙන දැනට කරලා තියෙන සම්පූර්ණ ක්ෂය ප්‍රමාණය. ඒ කියන්නේ සමුච්චිත ක්ෂය ටික පිරිවෙන් අනිවාර්යෙන් ඉවත් කරන්න ඕනේ. හරිද? මොකද දැනට ප්‍රත්‍යාකරණය කරාට පස්සේ අර හිකට දැනට කරලා තියෙන ක්ෂය ටික තවත් ඉස්සරහට තියාගෙන ගිහලා වැඩක් නැහැ. ඒ නිසා ෂෙයා ටික ඉස්සර වෙලා අයින් කරන්න ඕනේ. ඒ ටික අයින් කරාට පස්සේ අපිට පුළුවන් බදාරණ වටිනාකම හොයාගන්න. ඒ ධාරණ වටිනාකමේ නිරූපණය වෙන්නේ ඇත්තටම එදා ගත්ත වත්කමේ අද වෙනකොට අපිට තරන්න ඉතුරු වෙලා තියෙන වියදම් ප්‍රමාණය. ඒකයි දැනට ඒ වත්කම විකුණලා අපිට ගන්න පුළුවන් ප්‍රමාණය. ප්‍රත්‍යාකරණය කරනවා කියලා කියන්නේ ඇත්තටම විකිණීමක් වගේ දෙයක්. ඇත්තටම විකුණන්නේ නැහැ ඉතින්. වත්කම් විකුණන්නේ නැහැ. නමුත් මේ වෙළඳපොලේ තියෙන විකුණන්න පුළුවන් හැකියාවගේ තමයි ප්‍රත්‍යාකරණ අගය කියලා අපි හඳුන්වන්නේ. හරිද? ඉතින් මේ ඇත්තටම විකුණලා මේ මොහොතේ එක විකුණලා අපිට කීයක් ගන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රත්‍යාකරණ අගයෙන් බලන්නේ. ඉතින් ඒ නිසා දැනට කරලා තියෙන සම්පූර්ණ ෂය ටික ඉවත් කරලා දැනට තියෙන ධාරණ අගය ගන්න ඕනේ. මොකද ඒ අගයට තමයි දැන් අපිට ගිහින් තියෙන වේදම වෙන්නේ. මොකද ෂය නිසා ලාභෙන් කපලන තියෙන්නේ. නේ ෂය ටික ලාභෙන් කපලා තියෙන්නේ. එතකොට ෂය මේ අඩු වෙලා තියෙන්නේ. හරිද? එතකොට අපි තරතර තියෙන බෙදමේ සෑහෙන ප්‍රමාණයක් අපි අය කරගෙන ඉවරයි. දැන් අය කරගෙන ඉතුරු වෙලා තියෙන ධාරණ වටිනාකම විතරයි. ඒ ධාරණ වටිනාකම තියෙන ප්‍රමාණය අපිට මේක විකුණලා කොච්චර ගන්න පුළුවන්ද කියන එක බලන්න. අන්න ඒක තමයි ප්‍රත්‍යාකරණයද කරන්නේ. ඒ නිසා මුලින්ම ෂය ටික අයින් කරලා දාන්න. ෂය ඔක්කොම අයින් වුණාට පස්සේ වත්කමේ ධාරණාගේ එහි ප්‍රත්‍යාකරණ වටිනාකමට දැක්වෙන ආකාරයට ප්‍රත්‍යාකරණය කරන්න ඕනේ.
දේපල පිළිත උපකරණ අයිතමයක් ප්‍රත්‍යාගනය කිරීමේදී ප්‍රත්‍යාගනාගෙන් ඒ ධාරණාවේ අඩු හෝ වැඩි අගින් එතකොට අතිරීක්තයක් හෝ ඌනතාවයක් එනවා. මෙතනත් අර වත්කමක් ඉවත් කරනකොට ලාභයක් හෝ ඌනතාවයක් අන්න ඒ වගේ මෙතනත් ලාභයක් හෝ ඌනතාවයක් එනවා. ලාභයක් නම් අතිරික්ත කියලා කියනවා අපි ඌනතාවය. හිගයක් නම් ඌනතාවයක් කියලා කියනවා. ඉතින් මෙන්න මේවට තමයි අපි කියන්නේ වෙනත් විස්තීර්ණ ආදායම් කියන්නේ. හරිද? මේවා වෙනත් ආදායම් වලට යන්න බෑ. මේවා වෙනත් විස්තීර්ණ ආදායම් කියලා ශුද්ධ ලාභය ගණනය කරලා ටැක්ස් එකක් කියන්නේ ආදාය බද්දත් කියලා ඒ ඔක්කොම ටික ගෙවුවට පස්සේ ඉතුරු වෙනවා කාලච්ඡේදය සඳහා ලාභය. ඒ කාලච්ඡේදයේ ලාභයෙන් පස්සේ වෙනත් විස්තීර්ණ ආදායම් ගලපනවා. හරියට අර හවුල් ව්‍යාපාරවල ලාභය ගියට පස්සේ ලාභ විසර්ජනය කරන්නේ. අන්න ඒ වගේ සමාගම් වල ශුද්ධ ලාභය හොයාගත්තට පස්සේ ලාභ විසර්ජනයක් කරන්නේ ලාභ විසර්ජනය වෙනුවට අපි මේ වෙනත් විස්තීර්ණ ආදායම් ටික ගලපනවා. ඉතින් වෙනත් විස්තීර්ණ ආදායම් විදිහට තියෙන්නේ මේ දේපල පිළිතු උපකරණ ප්‍රත්‍යාකරණය ලැබිච්ච අතිරික්තය හෝ ඌනතාවය. අතිරික්තයක් නම් තියෙන්නේ ඒක ලාභයට අපි එකතු කරනවා. ඌනතාවයක් නම් තියෙන්නේ ඒක ලාභයෙන් අඩු කරනවා. දේපල පිළිතු උපකරණ අයිතමයක් ප්‍රත්‍යාකරණය කිරීම තුළින් ඇතිවන අතිරික්තය වෙනත් විස්තීර්ණ ආදායම් තුළ හඳුනාගත ඒ ප්‍රත්‍යාකරණ අතිරික්තය ශීර්ෂයට හිමිකම තුළ නමුත් මේ අයිතමේ සඳහා පෙර හඳුනාගත් ප්‍රත්‍යාකරණ හැකියාවක් තිබේ නම් හැබැයි ඒකේ ප්‍රමාණයට අතිරික්ත ලාභාලා ප්‍රකාශනය හඳුනාගත යුතුයි. ඒ වෙනත් විදිහකට අදිනවා මේ ප්‍රත්‍යාකරණ කරන සීන් එකත් හරියට හැම අවුරුද්දකම කරන්න පුළුවන් අපි. හරිද? තහංචියක් නැහැ. ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද විතරයි ප්‍රත්‍යාකරණය කරන්න පුළුවන් නේ. ආයේ බෑ. එහෙම එකක් නැහැ. හරිද? ඔයාලට නම් සාමාන්‍යයෙන් ලැබෙන්නේ උපරිම ප්‍රත්‍යාකරණය අවුරුදු දෙකක්. හරිද? දෙසරයක් ප්‍රත්‍යාකරණය කරන එක තමයි දෙන්නේ. ඒ නිසා පොත්වල දෙසරයක් ප්‍රත්‍යාකරණය කරනවා කියලා තිබ්බට හිතන්න එපා මේක දෙසරයක් විතරයි පුළුවන් කියලා. නෑ මේක හැම අවුරුද්දකම කරන්න පුළුවන්. ඇයි හැම අවුරුද්දකම මේ වත්කම් වල නැත්නම් දේපල පිළිතුරු උපකරණ වල අගේ ඉහළ යෑම පහළ යෑම වෙනවා. නේ? අගේ වෙනස් වෙනවා. ඒ නිසා ප්‍රත්‍යාකරණය කරන එකට එහෙම සීමාවක් නෑ. හැම අවුරුද්දම කරගෙන යන්න පුළුවන්. හැබැයි හැම මාසෙන් මේ ප්‍රත්‍යාකරණය කරන එහෙම එකක් නම් කරගෙන යන්න බෑ. හරිද? එහෙම කරන්න බෑ. එහෙම කරන්න බැරි හේතුව තමයි අර සංසන්දනය කරන්න බෑ. නේ? අපි කතා කරනානේ මොයි ගිරුම් කරන්නේ සංකල්ප හිරාම අන්න ඒවට විරුද්ධ වෙනවා. හරිද? ගුණාත්මක ලක්ෂණ කඩ වෙනවා. ඒ නිසා එහෙම කරන්න බෑ. කරනවා නම් අවුරුද්දකට එක සැරයක් මේ ප්‍රත්‍යාකරණය කරගෙන යන්න පුළුවන්. හැම අවුරුද්දෙම ප්‍රත්‍යාකරණය කරන්න පුළුවන්. එහෙනම් ප්‍රත්‍යාකරණය කරනකොට අර අඩමාන ණය ගලපන්නේ. අන්නේ අඩමාන ණය ගලපනාගේ මේකේ විශේෂයක් එන්නේ. හරිද? අන්න ඒකේ කරන වැඩිම තමයි මේකේ කරන්නේ. ගිය අවුරුද්දේ හිගයක් තිබ්බොත් එහෙනම් මේ අවුරුද්දේ ලැබෙන අතිරික්තයෙන් මුලින්ම කරන්න ඕන අර හිගේ කපලා අයින් කරන්න. හරිද? අයින් කරලා ඉතුරු වෙන ලාභයක් තියෙනවා නම් ඒක හඳුනා ගන්න. මේ ගිය අවුරුද්දේ අතිරික්තයක් තිබිලා මේ අවුරුද්දේ හිගයක් නම් තියෙන්නේ. අර තියෙන අතිරික්තෙන් මේ අවුරුද්දේ තියෙන හිගේ කපලා අයින් කරන්න. හරි? අන්න ඒ වගේ වැඩක් තමයි මේකේ කරගෙන යන්නේ. මේකේ අධිලාභයක් ලබන්න විදිහක් නැහැ. හරිද? අඩමාන ණය මුණ වෙන් කිරීම කීකේම අපි ගලපන්නේ ඒක ප්‍රමාණීකරණය අඩමාන ණය වෙන් කරලා තියාගන්න. අන්න ඒ වගේ තමයි මෙතන. හරි? ඔක කොහොම කිව්වට තේරෙන්නේ නැහැ. ඔක හදනකොට තේරෙනවා. දේපල පිළිතුරු උපකරණ අයිතම ප්‍රත්‍යාගම් කිරීමට ඇතුළු හිගේ ලාභාලාභ හඳුනා. අතිරික්තයන් අතර ලියුමට පස්සේ හිගයත් අපි එතනම තමයි හඳුනගන්නේ. හැබැයි ගිය අවුරුද්දේ හිගයක් තියෙනවා නම් ඒක අපි ලාභයෙන් කපා හරින්න ඕන. හරිද? හිගයක් තියෙනවා නම් ගොඩක් ලාභ කරන්න අපි ඒක වෙනත් වියදම් වලින් කපා හරින්න. නමුත් එම අයිතිය සඳහා පෙර වර්ෂයක හඳුනාගත් අතිරික්ත තිබේ නම් ඒ අතිරික්තයේ ප්‍රමාණයට හිගේ වෙනත් විස්තීර්ණ ආදායම තුළ හඳුනා ගන්න ඕන. හරි? හැබැයි ගිය අවුරුද්දේ අතිරික්තයක් නම් තියෙන්නේ. මේ අවුරුද්දේ හිගයක් આવුත් එහෙම ඒ අතිරික්තයේ ප්‍රමාණයට මේ අවුරුද්දේ තියෙන හිගේ කලකලා ඒක වෙනස් විස්තීර්ණ ආදායම වල හඳුනා ගන්න. හරි? ඕන එක මතක තියාගන්න කරනකොට බල. කරනකොට එමය කියනකොට මෙහෙම. මෙහෙම එකක් තියෙනවා. වෙලී තේරෙන්නේ අර පොඩි ඔක හදනකොට හරියනවා. දේපල පිළිතුරු උපකරණ ප්‍රත්‍යාගය සඳහා කිරීම තමයි ඔය ප්‍රත්‍යාගණය කරන්න පුළුවන් ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් හඳුනා ගන්නවා නැත්නම් තියන්න පුළුවන් ක්‍රම දෙකක් කියන්නේ එකක් තමයි මුල් වර්ග ප්‍රත්‍යාගණය කරන. ඓතිහාසික පිරිවැයට වාර්තා කරන වත්කමක් මුලින්ම ප්‍රත්‍යාගණය කරන එක තමයි මුල් වර්ග ප්‍රත්‍යාගණය කරනවා කියලා කියන්නේ. හරිද? මුලින්ම ප්‍රත්‍යාගණය කරනවා. ඓතිහාසික පිරිවැයට මේ වෙනකන් අපි භාවිත කරන අපේ එක මුලින්ම ප්‍රත්‍යාගණය කරනවා. හරි? මුලින්ම ප්‍රත්‍යාගණය කරනවා. ඊළඟ එක නැවත ප්‍රත්‍යාගණය.
ප්‍රත්‍යාගණය කරලා තියෙන එකක් ආය ප්‍රත්‍යාගණය කරනවා. ඒක දෙවෙනි වතාව වෙන්න පුළුවන්. තුන්වෙනි වතාව, හතර, පහ, හය, හත ඕනම වතාවක නැවත අවුරුද්දෙන් අවුරුද්දට අපිට ප්‍රත්‍යාගණය කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට ගිණුම් තබන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් මුල් වලට ප්‍රත්‍යාගණය නිසා නැවත ඔයාලට අවුරුදු දෙකක්. ඒ කියන්නේ මුල් වලට ප්‍රත්‍යාගණය, දෙවෙනි වලට ප්‍රත්‍යාගණය කියන එක තමයි එන්නේ. ඊට වඩා දෙන්නේ නැහැ. අපි බලමු මුල් වලට ප්‍රත්‍යාකරණය කිරීමේදී මේකේ ජර්නල් සටහන ලියා ගන්න. මුල් වලට ප්‍රත්‍යාකරණය කරනකොට ප්‍රත්‍යාකරණ අලාභයක් ඇති වුණොත් හරි මුල් වලට ප්‍රත්‍යාකරණය කිරීමේදී මොකක් හරි වෙන අවස්ථාවකදී ප්‍රත්‍යාකරණ අලාභයක් නම් අපිට ඇති වෙන්නේ සහ ලාභයක් ඇති වෙන්නේ. අලාභයක් ඇති වුණොත් එහෙම ඒක තිත්ත සටහන වෙන්නේ ඉස්සර වෙලාම ප්‍රත්‍යාකරණය කරන දිනය දක්වා තියෙන සමුචිත ෂය ටික අදාළ සමුචිත ෂය ගෙනුම හර කරලා අදාළ වත්කම් ගෙනුම බැර කරනවා. හරිද? අදාළ සමුචිත සම්පූර්ණ අදාළ මෙතන ප්‍රත්‍යාගණය කරන දේ දක්වා තියෙන සම්පූර්ණ ෂය ටික ෂය කියන සමුචිත ෂය ගෙනුම හර කරලා අදාළ වත්කම් ගෙනුම බැර කරනවා. ඊට පස්සේ ප්‍රත්‍යාගන ලාභය ඊට පස්සේ ප්‍රත්‍යාගන ලාභය මෙතන මේ දෙපැත්ත මාරු වෙන්න ඕනේ. මෙතන ප්‍රත්‍යාගන අලාභයක් නෙවෙයි ලාභයක් තියෙන මේ පැත්ත ප්‍රත්‍යාගන අලාභයක් තියෙන්නේ. දෙපැත්ත මාරු වෙන්න ඕනේ. ප්‍රත්‍යාගන ලාභය අදාළ වත්කම් ගිණුම හර කරලා ප්‍රත්‍යාගන සංචිත ගිණුම බැර කරනවා. ඊට පස්සේ අලාභයක් ඇති වෙනවා නම් ප්‍රත්‍යාගණය කරන දිනද සමුචිත ෂය අදාළ ෂය ගිණුම හර කරලා සමුචිත ෂය ගිණුම හර කරලා අදාළ වත්කම් ගිණුමට බැර කරනවා. ඊට පස්සේ ලබන අලාභය ප්‍රත්‍යාගන ගිණුම හර කරලා අදාළ වත්කම් ගිණුම බැර කරනවා. හරි ප්‍රත්‍යාගන ගිණුම හර කරලා අදාළ වත්කම් ගිණුම බැර කරනවා. මුල් වලට බලමු ගාන මුල් වලට ගොඩනැගිල්ල ප්‍රත්‍යාගනය කිරීමේ රුපියල් ලක්ෂයක ලාභයක් ලබා ඇත කියලා හිතන්න. හරි මුල් වලට ගොඩනැගිල්ල ප්‍රත්‍යාගනය කිරීමේ රුපියල් ලක්ෂ 10ක ලාභයක් ලැබලා තියෙනවා. මේ ගොඩනැගිල්ල නැවත ප්‍රත්‍යාගනය කරනවා. කියන්නේ දෙවෙනි වරට ප්‍රත්‍යාගනය කරනවා. දෙවෙනි වරට ප්‍රත්‍යාගනය කරනකොට අලාභයක් ලැබුණා රුපියල් 800ක. හරිද? හොඳට අහගන්න. මොකද කරන්නේ? මුල් වලට මුලින්ම ප්‍රත්‍යාගනය කරන ගොඩනැගිල්ල. ඒකෙදි ලැබෙනවා රුපියල් ලක්ෂ 10ක ලාභයක්. හොඳද? කීයක ලාභයක්ද ලබන්නේ? රුපියල් ලක්ෂ 10ක ලාභයක් ලබනවා. දැන් දෙවෙනි වරට නැවත ප්‍රත්‍යාගනය කරනවා. දෙවෙනි වරට නැවත ප්‍රත්‍යාගනය කරනකොට දැන් අලාභයක් ලැබුණා රුපියල් ලක්ෂ 8ක. කීයකද අලාභය? රුපියල් ලක්ෂ 8ක්. මේක ගලපන්නේ දැන් ප්‍රත්‍යාගන සංචිත කිරීමට හර කරන 800 ගොඩනැගිලි කිරීමට බැර කරන 800. ඇයි 800ක් ප්‍රත්‍යාගන සංචිත කිරීමට හර කරන්නේ? මොකද දැන් ප්‍රත්‍යාගන සංචිතයේ 10000 ලක්ෂ 10ක් තියෙනවා. හරිද? ප්‍රත්‍යාගන සංචිතයේ කීයක් තියෙනවද? ලක්ෂ 10ක් තියෙනවා. අපි දැන් ලබලා තියෙන ලක්ෂ 8ක ලාභය. අපි ලබලා තියෙන ලාභයට වඩා වැඩි ලාභයක් ප්‍රත්‍යාගන සංචිතයේ තියෙනවා. හරිද? ප්‍රත්‍යාගන සංචිතේ අපි දැනට ලබන ලාභය ප්‍රත්‍යාගන ලාභය ලක්ෂ 8යි. ඒ ලක්ෂ 8ට වැඩිපුර සල්ලි වැඩි සල්ලි ප්‍රමාණයක් කොහෙද තියෙන්නේ? ප්‍රත්‍යාගන සංචිත ගෙනුමේ බැර පැත්තේ තියෙන්නේ. ඒ තියෙන නිසා මේ අවුරුද්දේ ලබන සම්පූර්ණ අලාභයම ප්‍රත්‍යාගන සංචිත ගෙනුමට හර කරනවා. හරිද? මේ අවුරුද්දේ ලබන සම්පූර්ණ අලාභයම ප්‍රත්‍යාගන සංචිත ගෙනුමට හර කරනවා. ඒ කියන්නේ ලක්ෂ 8ම ප්‍රත්‍යාගන සංචිත කිරීමට හර කරනවා. ඊට පස්සේ අදාළ වත්කම් කිරීමට බැර කරනවා. ඒ කියන්නේ ගොඩනැගිලි වත්කම් කිරීමට බැර කරනවා. ඕකේ අනිත් පැත්ත හිතන්නකෝ. දැන් ලබන ප්‍රත්‍යාගන අලාභය ලක්ෂ 13යි නම්. හරිද? දැන් ලබන ප්‍රත්‍යාගන අලාභය ලක්ෂ 13යි නම්. හරිද? ලබන ලාභය ලක්ෂ 13. ඒ කියන්නේ දැනට අපිට ලාභය සංචිත කිරීමේ ලාභය විදිහට තියෙන්නේ 10යි. ලක්ෂ 10යි. මේ ලක්ෂ 10ට වඩා වැඩිපුර ලක්ෂ 3ක් අලාභයි. මේ ලක්ෂ 13ක් මේ පාර අලාභය. අලාභයක් තියෙන ලක්ෂ 13. දැන්
ලාභයට වඩා වැඩිපුර අලාභයක් තියෙනවා. දැන් මේ තියෙන අලාභය සම්පූර්ණයෙන්ම සංචිත කිරීමට දාන්න පුළුවන්ද? සංචිත කිරීමට දාන්න බෑ. සංචිත කිරීමේ හර ශේෂයක් එන්න විදියක් නැහැ. හරිද? සංචිත කිරීමේ තියෙන මොන ශේෂයක්ද? බැර ශේෂය. ඒක හර ශේෂයක් වෙන්න විදියක් නැහැ. දැන් මේක දාපු ගමන් කෙලින්ම හර ශේෂයක් එනවනේ. අලාභය 13ක් දාපු ගමන් ලාභයට වඩා අලාභය වැඩි. එතන හර පැත්ත වැඩි වෙලා යනවා. එතකොට සංචිත කිරීමේ හිගයක් පෙන්වන්න. ඒකේ හිගයක් පෙන්වන්න බෑ. එතකොට ප්‍රත්‍යාගන සංචිත කිරීම කියලා කියන්නේ හිමිකම කිරීම. හිමිකම් ඍණ වෙන්න පුළුවන්ද? හිමිකම් ඍණ වෙන්න විදිහක් නෑ. එහෙනම් මොකද කරන්නේ? දාන්න පුළුවන් නේ උපරිම කොච්චරද? දැනට තියෙන ලක්ෂ 10 ලාභයට සමාන අලාභ ප්‍රමාණයක් විතරයි. ඒ කියන්නේ ලක්ෂ 10ක් හර කර ගන්න පුළුවන්. හරි. ඉතිරි තුන මොකද කරන්නේ? ඉතිරි තුන ලාභයෙන් කපා හරිනවා. හරි. ඒ නිසා වෙනත් වේදම් ගිණුම හර කරනවා ලක්ෂ 3ක්. ප්‍රත්‍යාගන ගිණුම හර කරනවා ලක්ෂ 10යි. මොකද දැනට තියෙන සම්පූර්ණ ප්‍රත්‍යාගන ලක්ෂ 10ක් තියෙනවා අපිට අතිරික්තයක් තියෙනවා. ඒ අතිරික්තයට දැනට තියෙන උණතාවයෙන් ගැලපෙන විදිහට ලක්ෂ 10 සම්පූර්ණයෙන් දාන්න. දැන් මම තුනක් එකයි. ඒ හිග තුන වෙනත් වේදම් විදිහට කපා හරිනවා. ලාභයෙන් කපා හරිනවා වෙනත් වේදම් විදිහට. හරි. ඊට පස්සේ ගොඩනැගිලි ගිණුම වැඩ කරනවා ලක්ෂ 13ක්. ක්ලියර්? පැහැදිලිද? තේරෙනවද ඒක? තේරෙනවද? නැත්නම් අයි කියලා දෙන්නද? හරි. ඊට පස්සේ අපි හිතමු මුල්වලට ගොඩනැගිලි ප්‍රත්‍යාකරණය කරලා ලක්ෂ 5ක ලාභයක් තියෙනවා කියලා. හරිද? ලක්ෂ 5ක ලාභයක් තියෙනවා. එතකොට ලක්ෂ 5ක ලාභයක් ලැබුවොත් ඒක අනිවාර්යෙන් තියෙන්නේ ගිය අවුරුද්දේ වෙනත් වේදම් වල. හරිද? ඒක ප්‍රත්‍යාකරණ සංචිතයට යන්නේ. හරිද? ඒක ප්‍රත්‍යාකරණ සංචිතයට යන්නේ නැහැ. ඒක කොහෙටද යන්නේ? ඒක වෙනත් වේදමක් විදිහට අපි කපා හරිනවා. ලාභයෙන් කපා හරිනවා. හරි. එතකොට දැන් ඒ ගොඩනැගිල්ල ආය ප්‍රත්‍යාකරණය කරනවා. දෙවෙනි වරට ප්‍රත්‍යාකරණය කරනවා. දෙවෙනි වරට ප්‍රත්‍යාකරණය කරනකොට ප්‍රත්‍යාකරණ ලාභයේ ලක්ෂ 4ක. ලක්ෂ 4ක ප්‍රත්‍යාකරණ ලාභයක් තියෙනවා නම්. හරි. දැනට තියෙන දැන් කලින් ලැබෙලා තියෙන ලාභයේ ලක්ෂ 5යි. ඒ ලක්ෂ 5ට වඩා අඩු ලාභයක් නම් ලැබලා තියෙන්නේ. ඒ ලැබලා තියෙන ලාභය ප්‍රත්‍යාකරණ සංචිත කිරීමකට ගෙනියන්න බෑ. ඇයි හේගේ තියෙනවනේ ලක්ෂ 5ක්. ඔය තියෙන හේගේ අපි අයින් කරන්න ඕනේ. මොකද ඔය ලක්ෂ 5 ලක්ෂ 10 කිය මේ ලාභ කී අපි ඔය ඇත්තටම ගැලපුවට ඔව් අපිට සල්ලි වලින් ලැබෙන්නේ නැහැ. ඇත්තටම මෙතන වෙන්නේ වටිනාකම් වෙනස් කරගන්න එකක් විතරයි. ඕක එස්ටිමේට් කරන වටිනාකම. ඕකෙන් සල්ලි අපිට ඉන්නේවත් සල්ලි යන්නේවත් නැහැ. හරිද? ඔය ප්‍රත්‍යාගන සංචිතෙන් ඇත්තටම සල්ලි ගන්න ඕනේ නම් ඒ අදාළ ගොඩනැගිල්ල හරි ඒ අදාළ වත්කම් නැත්නම් දේපල විවිධ උපකරණය අනිවාර්යයෙන්ම විකුණන්න ඕනේ. ඒක වික්කොත් තමයි ওই ලාභයක් අපිට එන්නේ. හරිද? එතකන් අපිට ඔම ලාභයක් එන්නේ නැහැ. අර ආගේ වැඩි කිරීමක් විතරයි කරන්නේ. මේක මේ නිකන් අර ඇස්තමේන්තු කරලා කරන එකක්. ඒ නිසා දැන් අලාභයක් විතර ලක්ෂ 5ක් කපලා තියෙනවනේ. එතකොට අපි ගිය අවුරුද්දේ උපයලා තියෙන මෙහෙයුම් ක්‍රියාකාරකමනේ උපයපු සුද්ධ ලාභයෙන් අපි ලක්ෂ 5ක් කපලා තියෙනවා මේ ප්‍රත්‍යාගන අතිරික්තයක් කියන එක අලාභයක් කියන එකට. එතකොට ප්‍රත්‍යාගන අලාභය කියන එක ඇත්තටම සංජවන්නේ උපයලා නැහැනේ. හරිද? එතකොට නිකන් අර බොරුවට ලක්ෂ 5ක් කැපුවා වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ. ඉතින් ඒ කරලා තියෙන එක අපි ඉස්සරහලා අයින් කරගන්න. ඒ අයින් කරගන්න වෙන්නේ අපිට ඊළඟ පාර ප්‍රත්‍යාකරණය කිරීමෙන් ඔය කියන ප්‍රමාණයට නැත්නම් අර කියන අලාභේ ප්‍රමාණයට ලාභයක් උත්පාදනය කරගත්තොත් විතරයි. හරි ඒ නිසා දෙවෙනි වරට ප්‍රත්‍යාකරණය කරනකොට ලාභයක් ලැබෙනොත් ඒ ලාභය දැනට කපලා තියෙන අලාභයට වඩා අඩුයි නම් sorry අඩුයි නම් ගොඩනැගිලි කිනුම හර කරලා අදාළ වත්කම් කිනුම හර කරලා වෙනත් වේදම් ගිණුමට බැර කරනවා. ඕක ලක්ෂ 5ක් වෙනකන් ඒ විදිහට වෙනත් වේදම් ගිණුමට බැර වෙනවා. හරිද? ලක්ෂ 5 සම්පූර්ණ වෙනකන් වෙනත් වේදම් ගිණුමට බැර වෙනවා ඊළඟට කරන මේ ප්‍රත්‍යාකරණ වලින්.
හරිද? එතකොට දැන් මෙතන ලාභය 4යිනේ අරන් තියෙන්නේ. එතකොට 4 ලාභයෙන් කැපෙනවා. එතකොට ලක්ෂ 5ක ලාභයක් තියෙනවා. ලාභයෙන් 4ක් කැපුණාම තව 1000 තව එකක් අලාභය. තව එක අලාභයක් තියෙනවා. 1000 මේ ලක්ෂයක් අලාභය. ඒ අලාභ ලක්ෂය ඊළඟ පාර ආය ප්‍රත්‍යාකරණය කරනකොට ලාභයක් ලැබුවොත් ඒ ලාභයෙන් තමයි ඒක අයින් කරන්නේ. ඒ නිසා ඒ ලක්ෂ 5 කොහොම හරි ප්‍රත්‍යාකරණය කරලා ඔය ලක්ෂ 5 අයින් කරන්න ඕනේ. මේක ලාභයේ තියාගන්න බෑ. ඒ නිසා අපි ඒක දැන් අයින් කරන්නේ වෙනත් වියදම් කියලා බැර කරනවා. ඕක ලියන්න බෑ වෙනත් ආදායම් වල එහෙම. හරිද? ඕක තියෙන වෙනත් වියදම් වලටනේ. මොකද අලාභයක් වෙච්ච ගමන් අපි ඒක එකතු කරන්නේ වෙනත් වියදම් වලට. එහෙනම් ඒ අලාභය අයින් කරන්න නම් මොකද කරන්නේ? අර වෙනත් වියදම් වලට එකතු කරපු එක අයින් කරන්න. ඒ නිසා වෙනත් වියදම් වලින් අඩු කරන්න. වෙනත් ආදායම් නෙවෙයි වෙනත් වියදම්. හරි? එකෙන් අඩු කරන්න. ඒ නිසා බැර කරන්න ලක්ෂ 7ක්. හැබැයි ඊට වඩා වැඩිපුර ලාභයක් ලැබුවා. ලක්ෂ 7ක ලාභයක් ලැබලා තිබ්බොත් අර ලක්ෂ 5 සම්පූර්ණයෙන් අයින් කරලා ඉතිරි වෙන ලක්ෂ 2 අපිට පුළුවන් සංචිතයක් විදිහට ගන්න. එතකොට කරන්නේ ගොඩනැගිලි ගිණුම සම්පූර්ණ ලක්ෂ 7ම හර කරලා වෙනත් වේදන් ගිණුමට සම්පූර්ණයෙන් ලක්ෂ 5ම බැර කරලා අයින් කරනවා. දැනට තියෙන ලාභය සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. අයින් කරලා දාලා ඉතිරි වෙන ප්‍රමාණය ඒ කියන්නේ ලක්ෂ 2ක් ඉතුරු වෙන්නේ. ඒ ඉතිරි වෙන එක වෙනත් විස්තීන ආදායම් වෙන ලියනවා ප්‍රත්‍යගන සංචිත ගිණුම කියලා. ඒක ප්‍රත්‍යගන සංචිතයට වල දාන්න. හරි. ඒක ප්‍රත්‍යගන සංචිතයට ගෙනියන්න පුළුවන්. අර අලාභය අයින් කරගත්තට පස්සේ තමයි ප්‍රත්‍යගන සංචිතයට ගෙනියන්න පුළුවන්. එතකන් බෑ. හරි. අර අලාභය අයින් කරගන්න නිසා. ගහනක් තියෙනවා සීමිත අනුර පොදු සමාගමේ 2018 4යි ඉපදෙන ශේෂ උපුටාගෙන ඇත පිරිවේ ලක්ෂ 8යි සමුචිත ශේ 1,50,000 2018 4යි ඉපදෙන මේ යන්ත්‍රය ප්‍රථම වතාවට යන්ත්‍රයේ සාධාරණාගේ වන ලක්ෂ 7කට ප්‍රත්‍යාගනය කළ අතර එදිනට යන්ත්‍රවල ප්‍රතිඵලදායී ජීව කාලය වසර 5ක් ලෙසත් සොළුකුණාගේ ලක්ෂයක් ලෙසත් ඇස්තමිතු කර ඇත ප්‍රත්‍යාගන අතිරික්ත ඕනතම ගණනය කරන්න අතර ගෙනම් බෙලිලි කිරීම 330 ගන අසර 7න් ප්‍රකාශ කළ උත්තරයන් සහ ධාරණ වටිනාකම දෙක. හරිද? අපි එතකොට T ගිණුම් තුනක් අපිට ඕනේ. එකක් යන්ත්‍ර ගිණුම, අනිත් එක යන්ත්‍ර ශ්‍රේණි කිරීම ගිණුම සහ ප්‍රත්‍යාකරණ ගිණුම. T ගිණුම් තුනක් දැනගන්න. එනගෙන ඉස්සරලා මෙතන කියනවා යන්ත්‍රී පිරිවේ තියෙන ලක්ෂ 8යි. ඒක යන්ත්‍ර ගිණුම හර කරන පිරිවේ ශේෂයේ ලක්ෂ 8යි. දහස් වලින් කොහොම ශ්‍රේණි කිරීම ගිණුම බැර කරන්න ලක්ෂ 1,50,000ක් ශේෂය ආරම්භක ශේෂය. හරි ප්‍රත්‍යාගන ගිණුමේ ශේෂයක් එහෙම නැහැ. මොකද ප්‍රථම වතාවට ප්‍රත්‍යාගනය කරන්නේ. කීර්ත ප්‍රත්‍යාගනය කරන්නේ ලක්ෂ 7කට ප්‍රත්‍යාගනය කරන්නේ. ලක්ෂ 7කට ප්‍රත්‍යාගනය කරන නිසා ඉස්සර වෙලා කරන්න ඕනි යන්ත්‍ර ක්ෂය වෙන් කිරීමේ තියෙන ක්ෂය ටික ඉස්සර වෙලා යන්ත්‍ර ගිණුමට ගෙනියන්න. හරිද? ඒ නිසා යන්ත්‍ර ක්ෂය වෙන් කිරීමේ ගිණුම හරිද? යන්ත්‍ර ක්ෂය වෙන් කිරීමේ ගිණුම හර කරනවා 1,50,000ක්. ඒකේ යන්ත්‍ර ගිණුමට බැර කරනවා සමුචිත ක්ෂය 1,50,000. හරි යන්ත්‍ර ක්ෂය වෙන් කිරීම ඉවත් කරන දේ දක්වා තියෙන ක්ෂය ටික ඉස්සර වෙලා අයින් කරනවා. හරිද? ඉවත් කරනවා. දැන් ඉඩමක් වගේ එකක් ගත්තොත් ඉඩම් වල ක්ෂය නැහැ. එතකොට මොකද කරන්නේ? ඉඩම් වල ක්ෂය නැති නිසා ඒ ක්ෂය අයින් කරන එක අය කරන්නේ. එතකොට ඒ පීවර කරන්නේ. ඒක අයින් කරලා ඊළඟ පීවර කරනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? මෙතන සාධාරණාගේ ලක්ෂ 7 ඉන්නේ. ඒ ලක්ෂ 7 මෙතන ලියා ගන්න ශේෂ්‍ය භාගයේ දාලා. හරිද? ශේෂ්‍ය භාගයේ දාලා ඒක ලියා ගන්න. මෙතන ශේෂ්‍ය භාගයේ දාලා මේ බැර පැත්තේ හරිද? බැර පැත්තේ මෙතන තියෙනනේ මේ සාධාරණාගේ නැත්තම් ප්‍රත්‍යාකරණගේ සාධාරණාගේ මොකක් හරි එහෙම කියලා තමයි ඔක දෙන්නේ. ඒ වටිනාකම භාගය කියලා දාලා මේ ගිණුම තොරණ එක. හරිද? මේක බැලන්ස් කරා. එතකොට මේ පැත්තට 7 9 මේ පැත්තට 7 9
දැන් තොරණය කරන්නේ. දැන් තොරණය කරාම මේ පැත්තට මේ පැත්ත වැඩි. මේ පැත්ත අඩුයි. කීයක වෙනසක් වෙනවද? 50000ක වෙනසක් වෙනවා. ඒන 50000 ලියා ගන්න සංචිත. ඒන 50000 ලියනවා සංචිත කියන්නේ. එතකොට ඒන එක යන්ත්‍ර කියන බහර වෙලා සංචිත නැත්නම් ප්‍රත්‍යාගන කියන මොකද කරන්නේ? ඔන්න බැර වෙනවා. ප්‍රත්‍යාගන ගිනම බැර වෙනවා. හරිද? මේක තමයි හිමිකා වෙනස්වීම් ප්‍රකාශනයට ගෙනියන්නේ ප්‍රත්‍යාගන සංචිතයේ විදියට. ඒත් එක්ක වෙනත් විස්තීර්ණ ආදායම් වල ලියනවා ප්‍රත්‍යාගන සංචිතය නැත අතිරික්තය 50000යි කියලා. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ පුළුවන් අපිට කාලච්ඡේදය සඳහා ෂෙයා කරන්න. හරිද? කාලච්ඡේදය වල ඉන්නේ 2019 තුනේ 31 නේ. එතකොට දැන් අලුත් වටිනාකම කියන්නේ ලක්ෂ 8යි. මේ ලක්ෂ 7යි. ලක්ෂ 8 නෙවෙයි. හරිද? මේ 8 එකතන්දරේ දැන් ඉවරයි. 8 නෙවෙයි. දැන් කීයද වටිනාකම? දැන් ඔරිජිනල් වටිනාකම ලක්ෂ 7යි. ඊට පස්සේ දැන් ෂෙයා කරන්නේ මේ ලක්ෂ 7ට. හරිද? අර ලක්ෂ 8ට එහෙම නෙවෙයි. ලක්ෂ 7ට. එතනින් පස්සේ ෂෙයා කරන්නේ මෙන්න මේ කියන විදිහට. මොකද ලක්ෂ 7යි පිරිවැය ඉතිරිපල ජීවිත කාලේ අවුරුදු 5යි සොළුගුණන්ගේ 100. හරිද? සොළුගුණන්ගේ 100. ඒ නිසා මොකද කරන්නේ? දැනට 700ක් තියෙනවා. එකකින් අඩු කරනවා සොළුගුණන්ගේ 100යි. බෙදනවා පළත ජීවිත කාලේ 5යි. එතකොට 600යි. 600 පහෙන් බෙදුවාම අවුරුදු දෙකකට ක්ෂය 120යි. මේක තමයි අලුතෙන් ක්ෂය කරන්න බලන්නේ. නවශ්‍ය වෙන්නේ මේක. හරිද? අලුත් ක්ෂය ප්‍රමාණය වෙන්නේ. ඒක මොකද කරන්නේ? ක්ෂය කිරීම හර කරලා ක්ෂය වෙන කිරීම ක්ෂය කිරීම කියන ලාභ කිරීම ක්ෂය කියන විදන් කිරීමක් නේ. ක්ෂය කිරීම හෝ ලාභ කිරීම හර කරලා ක්ෂය වෙන කිරීම කියනම බැර කරනවා. හරි? ක්ෂය වෙන කිරීම කියනම බැර කරනවා. ඊට පස්සේ ඒක තුලනේ කරලා ගන්න පුළුවන්. එතකොට මේ ටික තමයි සමුචිත ක්ෂය විදියට යන්නේ. 120. එතකොට මූල්‍ය தত্ত্ব ප්‍රකාශනයේ උද්ෘතයන් විදිහට අපිට පෙන්වන්න පුළුවන් යන්ත්‍රක්ෂය අමිතර මේ හදලා තියෙන එක යන්ත්‍රක්ෂය පාරමිතිය. දැන් ප්‍රත්‍යාගන සංචිතය පෙන්න ලක්ෂ මේ 50000යි. හරිද? ආදායම් ප්‍රකාශන උද්ෘතයන් විදිහට යන්ත්‍රක්ෂය ගන්න පුළුවන් 1,20,000යි. වියදම් යටතේ පරිපාලන වියදම් වලට ප්‍රත්‍යාගන සංචිතය වෙනත් විස්තීර්ණ ආදායම් 50000යි. යන්ත්‍රවලට ප්‍රත්‍යාගන තමයි ගන්නේ ලක්ෂ 7යි. ධාරණාගේ භාග. හරිද? ප්‍රත්‍යාගනගේ ලක්ෂ 7යි. ඒ ලක්ෂයෙන් දැනට කරලා තියෙන ෂය 120යි තියෙන්නේ. ඒ ෂය ටික තමයි අඩු කරන්නේ. සමුචිත ෂය 120යි. එතකොට 5,80,000ක් එනවා. හරි? 5,80,000ක් එනවා යන්ත්‍රවල ධාරණ. අර ලක්ෂ 8 කතන්දරේ 1,50,000 ෂය. ඒව ගන්නෙ නෑ. ඒක දැන් සම්පූර්ණයෙන්ම පොතේ අයින් කරලා තියෙනවා. හරි දැන් පත්වා වෙන්නේ කොහොමද? ප්‍රත්‍යාගරණ ආදියට. හරි ඔතනදී ප්‍රත්‍යාගරණය කිරීමෙන් මොකද වෙන්නේ? ඓතිහාසික පිරිවැය කියන සංකල්පය කඩ වෙනවා. හරිද? ඓතිහාසික පිරිවැය කියන සංකල්පය කඩ වෙනවා. එතකොට මේ සංකල්පය කඩ වෙන අවස්ථාවකදී අපිට උදාහරණයක් දෙන්න පුළුවන්. මොකද්ද? තේපල පිළිහෙතාව උපකරණ ප්‍රත්‍යාගරණය කිරීම. හරි ප්‍රත්‍යාගරණය කරපුවම මොකද වෙන්නේ? ඓතිහිත පිරිවැය නැත්නම් ඓතිහාසික පිරිවැය කියන එක අයින් වෙලා ප්‍රත්‍යාගරණ අගයට තමයි පොත්වල ආයි ඉදිරියට වෙන්නේ. සීමිත තනුති පොදු සමාගමේ 2019 31 දිනට උපකරණවල පිරිවැය හා සමුචිත ක්ෂය පහත පරිදි ප්‍රත්‍යාගරණ අගය. මේ ප්‍රත්‍යාගරණ අගය තියෙන. ඒ කියන්නේ පළවෙනි වතාවට ප්‍රත්‍යාගරණය කරලා ලක්ෂ 8යි පළවෙනි වතාවට හෝ දෙවෙනි වතාවට මොකද ප්‍රත්‍යාගරණය කරලා තියෙන්නේ. හරිද? ලක්ෂ 8යි සමුචිත ක්ෂය 1,20,000යි. ඔය කියන්නේ 2019 4 එක දින මේ උපකරණ දෙවන වරට 7,60,000කට ප්‍රත්‍යාගරණය කළා. 2008 4 එක දින මේ උපකරණ සඳහා සිදු කළ ප්‍රථම ප්‍රත්‍යාගරණය 25,000ක ප්‍රත්‍යාගරණ ඌනතාවයක් කියන්නේ අලාභයක් ගිණුම්ගත කරලා තිබුණා කියලා කියනවා. හරි 4යි එක ආයෙ මොකද කරන්නේ? නැවත ප්‍රත්‍යාගරණය කරන දෙවෙනි වරට. හරි. හැබැයි කලින් ප්‍රත්‍යාගරණය කළා ප්‍රථම වරට ප්‍රත්‍යාගරණය කළා 25,000ක ඌනතාවයක් ගිණුම්ගත කරලා තියෙනවා. right එතන උපකරණ ගිණුම අපිට අර කලින් කිව්ව විදිහට ගිණුම් තුනක් ඕනේ. ඉස්සරලා අර ශේෂ ටික දාගන්න දෙපැත්තෙම ඊට පස්සේ
මේකේ තියෙන සමුචිත ක්ෂය ටික ඉවත් කරගන්නවා. ඊට පස්සේ 760කට දෙවෙනි වරට ප්‍රත්‍යාගනය කරන්න. ඊට පස්සේ විතර ප්‍රත්‍යාගනය දානවා 260. සෝරි 760. දාලා මේක බැලන්ස් කරන්න. බැලන්ස් කරාම අපිට එනවා ලාභයක් එනවා 80000ක ලාභයක් එනවා. ඒක තමයි සංචිතය. හැබැයි ඒක කෙලින්ම සංචිතයට අරන් යන්නේ නැහැ. ඇයි 25000 කලින් ඕනතාවයක් වෙනවනේ. ඒ ඕනතාවය ඉස්සෙල්ලා කපන්න ඕනේ. ඒ ඕනතාවය කපන්නේ ප්‍රත්‍යාගන අතිරික්තය දැනට 80000යි. දෙවෙනි වරට ප්‍රත්‍යාගන අතිරික්තය 80000. ඒකෙන් දැනට තියෙන ඕනතාවය අයින් කරන්න. පෙර වර්ෂයේ ඕනතාවය 25. ඒක අඩු කරන්න. ඒක අඩු කරාම ප්‍රත්‍යාගන සංචිතය කියන්නේ 55යි. ඒ ප්‍රත්‍යාගන සංචිතය තමයි ප්‍රත්‍යාගන සංචිත ගෙනීමට ගෙනියන්නේ. හරි? මේක ප්‍රත්‍යාගන සංචිත ගෙනීමට ගෙනියනවා 55. හරි? ප්‍රත්‍යාගන සංචිත ගෙනීමට ගෙනියනවා. ජර්නල් සටහන් ගත්තොත් එහෙම ෂය වෙන් කිරීම ගිණුම හරකලා ක්ෂය උපකරණ ගිණුම බැර කරනවා. හරි? ප්‍රත්‍යාගන කරන දිනේට සමුචිත ක්ෂය ගිණුම ක්ෂය ගිණුමට මාරු කිරීම. ඊට පස්සේ ප්‍රත්‍යාගන උපකරණ ප්‍රත්‍යාගන හර කරන 80ක් වෙනත් වේදම් ගිණුම බැර කරන 25ක් ප්‍රත්‍යාගන සංචිත ගිණුම බැර වෙන 55. ප්‍රත්‍යාගනයේ නේද අතිරික්තය වාර්තා කිරීම. ඒක තමයි ජර්නල් සටහන. ලේසි වැඩක් තියෙනනේ. ඒ තරම් අමාරු දෙයක් නෑ. දේපල පිළිතා උපකරණ අයිතම ක්ෂය කිරීම. එතකොට ක්ෂය අපිට ක්ෂය කරන්න පුළුවන් මේ දේපල පිළිත උපකරණ ක්ෂය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සරල මාර්ග ක්‍රමය, අනිත් එක තමයි හීනමන ශ්‍රේෂ්ඨ ක්‍රමය. මේ දෙක තමයි දැනට පොදුවේ සාමාන්‍ය භාවිතාවේ. මීට අමතරව තව එකක් තිබිලා තියෙනවා නිෂ්පාදන ඒකක ක්‍රමය කියලා. හරිද? ගොඩක් වෙලාවට අද වෙනකොට හීනමන ශ්‍රේෂ්ඨ ක්‍රමය, නිෂ්පාදන ඒකක ක්‍රමය කියන දෙකම ව්‍යාපාර අයින් කරලා තියෙනවා. අද භාවිතාවේ ඉන්නේ සරල මාර්ග ක්‍රමය කියන එක විතරයි. හරිද? මේක තමයි පොදුවේ හැම ව්‍යාපාරයක්ම ක්ෂය කරන්න භාවිතා කරන්නේ. ඔය ලොකු හැම සමාගමක්ම භාවිතා කරන්න වෙනවා. හරිද? සරල මාර්ග ක්‍රමය කියන එකට ක්ෂය කරනකොට ක්ෂය අපි ගණනය කරන්නේ නැත්නම් වාර්ෂික ප්‍රමාණය පාගන්නේ පිරිවෙන් සුළුබුණ්ඩාගේ අඩු කරලා ඒක බෙදනවා ඵලදායී ජීවක කාලය වැඩි ඵලදායී ජීවක කාලයෙන් බෙදනවා. හරිද? පිරිවෙන් සුළුබුණ්ඩාගේ අඩු කරලා ඵලදායී ජීවක කාලයෙන් බෙදනවා. මේකෙන් තමයි සරල මාර්ග ක්‍රමයට අපි ක්ෂය ටික හොයන්නේ. හරිද? හොඳට බලාගන්න මොකද හදන සමීකරණය මේක. එහෙම නැත්නම් අපිට පිරිවැය දීලා තියෙනවා ක්ෂය ප්‍රතිශතයක් තිබ්බොත් ඒ ප්‍රතිශතයෙන් වැඩි කරලා ගන්න පුළුවන්. ඒකත් සරල මාර්ග ක්‍රමයට හදන්න. හැබැයි හීන විශේෂ ක්‍රමයට එහෙම නෑ. හීන විශේෂ ක්‍රමයට හොයාගන්නේ පිරිවෙන් සමුචිත ක්ෂය ටික අඩු කරලා ඒක වැඩි කරන්න ඕන ක්ෂය ප්‍රතිශතය. හරිද? පිරිවෙන් සමුචිත ක්ෂය ටික අඩු කරලා ක්ෂය ප්‍රතිශතයෙන් වැඩි කරනවා. ඕක පටල ගන්න ඔයාලා. ඔයාලා හිතන හීන විශේෂ ක්‍රමයට දැන් මේක දුන්න ගමන් කියයි. නෑනේ මේක මෙහෙම නෙමෙයි කියන්නේ. මේකෙන්නේ මොකේදද? සරල මාර්ග ක්‍රමය. ඇයි? පිරිවෙන් මෙතන ක්ෂය ප්‍රතිශතය තියෙනවා. ඒ ටික විතරයි බලන්නේ. මේ මැද තියෙන එක ගැන හිතන්නේ. හරිද? එහෙම නැත්නම් පිරිවෙන් සමුචිත ක්ෂය ටික අඩු කරනවා කියන එක මොකද්ද වෙන්නේ කියන හිතන්නේ. එතන වෙන්නේ ඇත්තට මොකද්ද? පිරිවෙන් සමුචිත ක්ෂය ටික අඩු කරාට පස්සේ ලැබෙන්නේ මොකද? ධාරණ වටිනාකම. ඒ ධාරණ වටිනාකම ක්ෂය ප්‍රතිශතයෙන් වැඩි කරලා ගන්න හීනමන ශේෂකමයි. හැබැයි සරල මාර්ග ක්‍රමයේදී කරන්නේ මොකද්ද? පිරිවැය කෙලින්ම ක්ෂය ප්‍රතිශතයෙන් වැඩි කරලා ගන්න. ඒකස පටල ගන්න. ඊළඟ ශේෂ ක්‍රමයේදී වෙන්නේ මොකද්ද? පිරිවෙන් සමුචිත ක්ෂය ටික අඩු කරලා ඉන්නේ ධාරණ වටිනාකම. ඒක වැඩි කරන ක්ෂය ප්‍රතිශතයෙන්. හරිද? ක්ෂය ප්‍රතිශතයෙන් වැඩි කරලා ගන්න. සරල මාර්ග ක්‍රමයේදී කරන්නේ මොකද්ද? පිරිවෙන් ක්ෂය ප්‍රතිශතය වැඩි කරලා ගන්න. එහෙම නැත්නම් පිරිවෙන් සුන්බුන් ටික අඩු කරලා බලදායී ජීව කණේ මුල. එතකොට හීනවල ශේෂ ක්‍රමයට අනුව ක්ෂය ප්‍රතිශතය අපිට ගණනය කරගන්න ඕනේ. ක්ෂය ප්‍රතිශතය හොයාගන්න සමීකරණයක් තියෙනවා. ක්ෂය අනුපාතය නැත්නම් ක්ෂය ප්‍රතිශතය හොයාගන්නේ මෙන්න මේ සමීකරණයට දාන්න. එකෙන් අඩු කරනවා n වර්ගඵලය s බෙදීම c වැඩි කිරීම c කියන සමීකරණයට දාන්න තමයි ඔක හොයාගන්නේ. එතකොට මේ සමීකරණේ එක කියන්නේ එකමයි.
right n කියලා කියන්නේ අවුරුදු ගාන n කියලා කියන්නේ එතන අවුරුදු ගාන නැත්නම් මේ ඵලදායි ජීව කාලය හරි n කියලා කියන්නේ ඵලදායි ජීව කාලය s කියලා කියන්නේ සම්පූර්ණාගේ ඒක බෙදන්න ඕන p වෙන් cost එක හරි ඒක වැඩි කරනවා ඊට පස්සේ c ඔක තමයි ෂෙයාර් අනුපාතය හොයාගන්න සමීකරණ. ඒකෙන් තමයි 100ට ගන්න හොයාගන්න. 100ට 10 15 ගෙන එක හොයාගන්න පුළුවන්. සරල මාර්ග ක්‍රමයේ ක්ෂය කිරීම ගත කිරීම ජන සටහන් ගත්තොත් ක්ෂය කිරීම හර නැත්නම් ක්ෂය කිරීම හෝ ලාභ කිරීම හර ක්ෂය වෙන කිරීම කිරීම බැල. හරි. අපි බලමු ගාන සීමිත රුවන් සමාගම 2304 එක දින රුපියල් 2,27ක් පටන මෝඩර් රථයක් මිලට ගන්නා ලදී. ඵලදායි ජීව කාලය අවුරුදු 5යි ක්ෂය අනුපාතය 20යි වන අතර අවශේෂ ආගමික සම්බුද්ධාගේ රුපියල් ලක්ෂ 2ක් වේ. 2017 වර්ෂය හා 18 වර්ෂ සරල මාර්ග ක්‍රමයේ වාර්ෂික වශයෙන් කරයි. මේ වාර්ෂ දෙක සඳහා ක්ෂය කිරීම ගත කිරීම ජන සටහන් යන්නේ කියලා කියන්නේ. තුරෂය වාගන්නේ කොහොමද පිළිවෙන් අඩු කරන සම්බුද්ධාගේ බෙදනවා ඵලදායි ජීව කාලය. පිළිවෙන් කියන්නේ පිරිවේ 2700යි හරි පිරිවේ 2700යි එකෙන් අඩු කරනවා සම්පූර්ණාංකයේ 200යි බෙදෙනවා ඵලදායි ජීව කාලය අවුරුදු 5යි හරි එතකොට එනවා ෂෙයාර් ප්‍රමාණය කොච්චරද ලක්ෂ 5ක් යනවා දැන් බලන්න 16000 17 ඒත් ඒ ගණනම තමයි 2700 බෙදෙනවා දෙකෙන් 200න් අඩු කරනවා එකල බෙදෙනවා 5යි හරිද 2500 එතන 5 එකම ගානේ. ඒතකොට සරල මාර්ග ක්‍රම නිශ්චය කරනකොට හැම අවුරුද්දකටම නිශ්චය ප්‍රමාණය මොකද වෙන්නේ? සමාන. කිසි වෙනසක් වෙනවද? නැහැ. එකම ක්‍රමයක තමයි හදන්නේ. නිත්‍ය සටහනත් මේ විදිහමයි ක්ෂය කිරීම නැත්නම් ක්ෂය කිරීම නැත්නම් ලාභ කිරීම හර කරන 500 ක්ෂය කිරීම කියනවා බැර කරනවා ලක්ෂ 5. හැබැයි හීනවල ශේෂ ක්‍රමයට ගත්තොත් ඔක වෙනස් වෙනවා. හීනවල ශේෂ ක්‍රමයට බලන්න සීමිත සෙට් පිටි සමාගම 2301 දින 1500 කරන යන්ත්‍රයක් මිලදී ගන්නා ලදී. එම යන්ත්‍රයේ හීනවල ශේෂ ක්‍රමයේ 120 බැගින් වාර්ෂික ක්ෂය කරනව ලබයි. 17 18 19 වාර්ෂික ක්ෂය කරණය කරන්න කියලා කියන්නේ. ක්ෂය ටික හොයාගන්නේ කොහොමද? පිරිවෙන් අඩු කරනවා සමුච්චිත ක්ෂය වැඩි කරනවා ක්ෂය ප්‍රතිශතය. මේ කියන්නේ ධාරණ වටිනාකමේ තමයි ක්ෂය ප්‍රතිශතය වැඩි කරලා ගන්න. දැන් අපි ඉස්සරම හොයාගමු මේක 2016 එක ගන්නේ. නැත්නම් 2016 අවුරුද්දට ඉස්සරලා ක්ෂය හොයාගන්න. ඒ කියන්නේ 16 17 කියන අවුරුද්දට මුලින්ම ක්ෂය ටික හොයාගන්න. එතකොට මොකද කරන්නේ? පිරිවෙන් 1500යි සමුච්චිත ක්ෂය නැහැනේ ආරම්භයේ. ඒ නිසා වැඩි කරන ප්‍රතිශතය 120ෙන් වැඩි කරනවා. එතකොට 300ක් එනවා. හරිද? එතකොට මේකේ ඍතු සටහන වෙන්නේ ක්ෂය කිරීම තනා බාධා කිරීම හර කරන 300යි ක්ෂය කිරීම බැර කරන 300යි. හරි ඍතු සටහනේ වෙනසක් වෙන්නේ ක්‍රමයේ වෙනස් වෙනවා. හතර විදිහ තමයි වෙනස්. ඊට පස්සේ බලමු දැන් 16 17ට අපි ක්ෂය කරා. ඊට පස්සේ 17 18 ක්ෂය කරා. 17ට 18 ක්ෂය කරනකොට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් 300 කලින් ක්ෂය කර ගන්න පුළුවන්. හරි මේකේ මේක පොඩි වැරද්දක් තියෙනවා. හරිද? දැනට ක්ෂය වෙලානේ තියෙන්නේ. දැනට ක්ෂය වෙලා තියෙන නිසා මුලින්ම කරන්න ඕනේ 1500යි පිරිවැය මේ 1500න් ආරම්භයේ ක්ෂය කරපු 300 අයින් කරන්න ඕනේ. හරිද? 300 අයින් වෙනවා. සමුච්චිත ක්ෂය ටික අඩු කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? වැඩි කරනවා ක්ෂය ප්‍රතිශතය 120. හරිද? ක්ෂය ප්‍රතිශතය 120ෙන් වැඩි කරනවා. එතන 1500 300 කියන්නේ 1200යි. 1200ට 120ක් කියන්නේ 200 204 නේ 204 මම හිතනවා. හරිනේ 204. හරි වාර්ෂික ක්ෂය ප්‍රමාණය වෙන්නේ කොච්චර 204 බලන්න 2900 300. හැබැයි ඊළඟ කරුතේ ක්ෂය ප්‍රමාණය 204 අඩු වෙනවා. හරිද අඩු වෙනවා. එතකොට දිත්තසටහන වෙන්නේ ක්ෂය ගිණුම හර නැත්නම් ක්ෂය ගිණුම ලාභ ගිණුම හර 240යි ක්ෂය වෙන කිරීමේ ගිණුම බැර 240. 240. හරි ඒක ඉස්සරහට මොකද කරන්නේ දැනට තියෙන පිරිවෙන් සමුචිත ක්ෂය ටික අඩු කරනවා. එකල එන ධාරණ වටිනාකම
ප්‍රතිශතය වැඩි කරලා ගන්න. හරි ඊට පස්සේ 18 19 අවුරුද්දට බලන්න 18 19 අවුරුද්දට දැන් ගන්නේ පිරිවේ තියෙනවා 1500යි සමුචිත ශක්තිය බලන්න වොලියුම් අවුරුද්දේ තිබ්බ 300 16 17 18 18 තව 200 240ක් තියෙනවා මේ දෙකේ එකතු ඔක්කොම කීයද 540 දැන් තියෙනවා සමුචිත ශක්තිය කොච්චරද 540ක් තියෙනවා එතකොට 10500න් 540ක් අඩු වෙනවා 540ක් අඩු වෙනවා මේක වැඩි කරන්න ඕනේ ඊට පස්සේ කියන්න 120 එතකොට 1500 540ක් ගියාම 900 960යි 960 වැඩි කරනවා 120 කී දෙන්නේ එතකොට 172යිද ෂෙයා ප්‍රමාණය 172ද 960ට 120ක් කියලා කියන්නේ 172ද 192යි 192යි හරි ෂෙයා ටික යනවා කියන්නේ 192ක් යනවා එතකොට දිට්ඨසටහන අපිට ලියන්න පුළුවන් ෂෙයා කිරීම හර 192යි ෂෙයා වෙන කිරීම බැර 192 වෙනස් වෙනවා එතකොට මේ 18 19 අවුරුද්දට 192යි ෂෙයා වශයෙන් දේපල පිළිතා උපකරණ අයිතම් මත සිදු කරන පසු කාලින වියදම් ඒ කියන්නේ පස්සේ කරන්න තියෙන වියදම් ටික අපි කතා කරා පසු කාලින වියදම් කියන්නේ මොනවද කියලා බලමු පසු කාලින උදාහරණ වියදම් හරි අපි ඒක ඊළඟ දවසේ කතා කරමු විශාලිත් නැහැ තාම නැත්නම් ඒ නිසා අපි ඊළඟ දවසේ මෙතන ඉඳන් එහාට තියෙන දේ කතා කරමු දැනට ওই ටික පාඩම් කරගන්න ඊට පස්සේ ඔයාලගේ ටොට් එකේ ටොට් එකේ මෙතන ලෙසන් එකේ තමයි මේ PDF එක ඉල්ල ගන්න මගේ හරි ඊළඟ ඉතින් මේවල ලියා ගන්න නම් ඕනේ ටොට් එකේ තියෙනවා මේ මෙතන සීමිත රංග පොදු සම්භාගයේ පොඩි පොඩි ගණන් කීපයක් තියෙනවා. ඔන්නව හදන්න. ඒ අතරින් අතට තියෙන පොඩි පොඩි ගණන් කීපයක් තියෙනවා. ඔය ටික හදලා තියාගන්න. ඕකේ මෙතන
බෑ ඒ ටික හදාගන්න අමාරුයි. කමන්නේ අතන චුටි ගණන් කීපයක් තියෙනවා. ඒ ටික හදලා තියාගන්න. අපි එහෙම වුණොත් අනිද්දා අනිද්දා නෑ ගන්න. අනිද්දා අපි බෙදලා ගන්නේ එක්සෑම් එකක් තියෙනවා. හරි ඊළඟ දවසේ කොහොමද අපි දැන් සති දවසක් මේකට දාලා හදමු. හරි දැනට ওই ටික බලාගන්න. ඔහේ තියෙන ගණන් ටික හදලා ප්‍රැක්ටිස් කරන්න. එතකොට ලේසි. ඔය ගණන් ටික ආය හදන්න. ආය ඔකම කමන්නේ හදන්න හදලා හොර වෙන්න කොහොමද අර ප්‍රත්‍යාගන්නේ කරන කොටස සහ ෂෙයා කරන එක. හීනෝන ශේෂ ක්‍රමයෙන් නැතත් කමන්නේ. අනිත් එක නැති ෂෙයා කරන එක උලක් නේ. ඒක පුළුවන්. අර ප්‍රත්‍යාගන්නේ කරන එක ටිකක් කරලා හොර වෙන්න. හරි මෙතන තියෙනවා ගණන් හතරක් විතර තියෙනවා. ගණන් හතරක් විතර තියෙනවා. මේ ගණන් හතර හදන්න. හරිද? ගැටලුවක් තිබුණත් මගෙන් අහන්න. හරි. විශේෂයෙන් මොකද දැනගන්න දේවල් තියෙනවද?